තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. හොඳයි, සීල් දනාටම තෙරුවන් සරණයි. අද දවසේත් අපි පටිච්චසමුප්පාදය පිළිබඳව කතා කරගෙන ආපු කරුණු ධර්ම සාකච්ඡාවේ කතා කරන්න අදහස් කරේ. මෙතන උපාදාන ප්‍රත්‍යයෙන් බව කියන එකයි කතා කරේ. අපි හිතන්න ඕන පුංචි කාරණාවක් තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන මාර්ගයේදී පෙන්වා දෙන්නේ කෙලෙස් ප්‍රහාණයක්, ආශ්‍රව ප්‍රහාණයක්. මේකනේ පෙන්වා දෙන්නේ. එතකොට මේ කෙලෙස් මත රාග, ද්වේෂ, මෝහ කියලා අපි ගත්තොත් මේ මත තමයි ලෝකය හම්බ වෙන්නේ. කෙලෙස් මත. ආශ්‍රව මතයි ලෝකය හම්බ වෙන්නේ. එතකොට ලෝකය හට ගැනීම කියලා කතා කරන්නේ කෙලෙස් හට ගැනීම. දුරු කරන්නේ කෙලෙස්. අපි කෙලෙස් හැටියට ගත්තා අපි දන්නවා රාග දේශ මොහ ප්‍රධාන වශයෙන් ආශ්‍රව තියෙනවා. මේ කීක දේවල් තියෙනවා අපි කෙලෙස් හැටියට ගන්න කාරණාව. එතකොට හිතන්න ඕන පුංචි කරුණු ටිකක් තියෙනවා. දැන් පෘථග්ජනයත් කෙලෙස් දුරු කරන එකක් තියෙනවානේ. රාග දේශ විතරාගිත දෝෂි වෙනවා. අපි ඒක ගැන ඉස්සරහ හිතලා බලමුකෝ. පෘථග්ජන කෙනාට අපි ගමුකෝ රාගය කියන කාරණා ප්‍රදාන කරගෙන දේශයක් ගන්න පුළුවන්. දෙකම ගමුකෝ. රාගය කියනකොට රාගය ඇති වෙන සංකල්පමීය රාගය. මොකක් එක්කද? ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූප, ශබ්ද. මේවා එක තමයි රාගී සංකල්පයකට හටගන්නේ. එතකොට ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූප කෙරෙහි සංකල්පමීය හටගන්න රාගය දුරු වෙනවා. Tamanට මොකක් කරාමද? ඒ සංකල්පය ඒ විදිහට නොසිතනකොට. ඒ විදිහට නොසිතනකොට දුරු වෙනවා. එක වෙන විදිහකට හිතනකොට අන්න ඒ ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූප ශබ්ද Tamanට ලැබුණට අර හිතන විදිය නැති වුනහම ඒක වෙනස් විදියකට කල්පනා කරනකොට ඒක දුර වෙනවා. හැබැයි දැන් වෙනස් විදියකට කල්පනා කරා ලෝකේ මට්ටමින් හම්බෙච්ච කෙලෙසයක් දුර වුණා. රාගය කියන කාරණාව දුර වුණා. හැබැයි වෙන එකක පැවැත්මක් හම්බ වුණා. එතකොට කෙලෙසිය දුරු කරේ අපි හොඳට ගත්තොත් සුබ නිමිත්තයි අයෝනිස මනසිකාරයයි. එක රාගය හටගන්න. අසුබ නිමිත්තයි යෝනිස මනසිකාරයයි. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන එකට එතනදි හේතු වුණා නිමිත්ත අසුබ බව. අපි තුන් ලස්සන කාන්තාවක් දැක්කත් ලස්සන කියන එක පිටට පෙනුනට නිමිත්ත අසුබ වශයෙන් යමු වුණාම ඒ කල්පනාවේදී අන්න රාගය එන්නේ නැහැ. අප්‍රියමනාප පිළිකුල් වූ දෙයක් හම්බුනත් නිමිත්ත ප්‍රිය වශයෙන් ගත්තා නම් අන්න රාගය එනවා. ඒ මානසිකාරය එක්ක. එතකොට ඒ කරුණු දෙකටම හේතුකාරක වුණා මොකද්ද? නිමිත්ත කල්පනා කරන ක්‍රමය යනවා. නිමිත්ත මෙනෙහි කරන ක්‍රමය යනවා. තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. නිමිත්ත මෙනෙහි කරන ස්වභාවය යනවා. අපි තරහ ගැනත් බලමුකෝ හිතලා. තරහ ගැන ගැටෙන බව එනවා ලෝකයේදී කෙනෙක් Tamanට වැරදි තමන් හිතන ක්‍රමයට නොවෙනකොට. ඒ කියන්නේ තමන් හිතන්නේ හරි කියලා ක්‍රමයක් නේ.
තමන් හිතන හරිය කියන ක්‍රමයට නොවෙනකොට තමන් හිතන සංකල්පනාවට නොගැලපෙනකොට ගැටෙනවා. ගැටෙන ගතියක් එනවා. ඒ මොකක් මුල් කරගෙනද? බාහිර ඒ නිමිත්ත පාදක කරගෙන. ඒක හිතන දැන් බාහිර නිමිත්තක් අල්ලගෙන හිතුවත් ඒක වෙනවා. බාහිර නිමිත්තක් අල්ලගෙන හිතුවත් ඒ කාරණාව වෙනවා. එතකොට ඒක වෙන්නේ අර තමන් හරි කියලා හිතාගත්ත ක්‍රමයට නොගැලපෙනකොට. තමන් ඉන්නවා බාහිර ඉන්නවා. දැන් එයාට හිතන්න පුළුවන් ඒ ආපු නිමිත්ත කියන කාරණාවේදී ඒ තමන් හිතාගත්ත ක්‍රමයට වැරදි කියලා හම්බෙච්ච කාරණාව එයා නොදන්නා ක්‍රමයකට පව් වෙයා කියලා ඒ විදිහට මෛත්‍රී සිතක් ඇති කර ගැනීමෙන් අර කෙලෙස්ය දුරු කරන්න පුළුවන්. හැබැයි ඒ දුරුුනේ ඒ කෙලෙස්ය නැති වුණා. ඒකට අදාළ හේතු නැති වීම ඒක නැති වෙලා වෙනම ක්‍රමයක් සකස් වුණා. දැන් ඔය කෙලෙස් දුරු වීමක්නේ. ඔක කෙලෙස් දුරු වීම. දැන් අපි හිතමු කෙලෙස් හට ගන්න විදිය කල්පනා කරොත්. ඔය කෙලෙස් හට ගන්න විදිහේදී අපිට අපි ගත්තොත් රාගයේදී සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. නිමිත්ත සුබ වශයෙන් නිමිත්ත සුබ වුණා අයෝනිසෝ මනසිකාරය වුණා. මමයි බාහිරයි මේ කල්පනා කරන ක්‍රමේ. ඔකත් එක්කන රාගේ ගැටෙනවා. පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. මමයි බාහිරයි කල්පනා කරන ක්‍රමේ. එතකොට කල්පනා කරන ක්‍රමේ වෙනස් වෙන්නේත් මම බාහිර කියන කාරණාවේ හිතන ක්‍රමයක් එක්ක. ඔකත් එකයි කල්පනා කරන ක්‍රමය වෙනස් වෙන්නේ. හොඳට හිතලා බැලුවොත් කල්පනා කරන්නා වූ ක්‍රමය වෙනස් කිරීමෙන් අර කෙලෙස්ය අයින් වුණා. ඒ සියලු දේටම පාදක වුණා බාහිරව ආපු කාරණාව තමන් කල්පනා කරන ක්‍රමය කියන එක. බාහිරව ආපු කාරණාව තමන් කල්පනා කරන ක්‍රමය කියන එක ඒ සියල්ලටම හේතු වුණා. ඒකත් එක්කයි ඒක දුරු වුණේ. නමුත් ওই දෙකේදීම රාග දේශ දුරු වුණාට මෝහය දුරු වෙන්නේ නැහෙනි. එහෙනම් එතන ඊට වඩා නොදන්නා කමක් හම්බෙලා තියෙනවානේ. දැන් මොකකටද මේ වෙන්නේ? අපි ඔකේ ගම්මුකෝ රාග දේශ කියන එකම. රාගයයි දේශයයි කියන එකම. මෝහයෙන් නොදන්නාකම. හැබැයි රාගයයි ද්වේෂයයි කියන එක මෝහෙන් උදන්නාකම වුණාට රාගයේ දේශය දැනගෙන ඒක අයින් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ රාගයේ දේශය මෝහෙන් නොදන්නාකම කියන කාරණාව ඔන්න ඔතනදී අල්ලගන්න බැරි එකක් තියෙනවා. දැන් සාමාන්‍ය පුතඥයයි දුරු කරපු ක්‍රමයේ හැම වෙලෙම බැලුවොත් කෙලෙස්යේ පැත්ත බැලුවද එහෙම නැත්නම් කෙලෙසය කියන කාරණාව හම්බ වෙන විදිය ලැබුණ විදිය අනිත් පැත්ත සහ මේ පැත්ත මේ දෙක එක කල්පනා කරාද හොඳට හිතලා බලන්න. කල්පනා කරන ක්‍රමය වෙනස් වුනේ බාහිර සහ මේ පැත්ත කියන දෙක එක නෙවෙයිද? කෙලෙසයද හෙව්වේ එහෙම නැත්නම් බාහිර හෝ මේ පැත්ත ගැනද හෙව්වේ? කෙලෙසේ නෙමෙයිනේ හෙව්වේ. බාහිරයි මේ පැත්තයි පිළිබඳව. එතනදී උනේ බාහිර තියෙද්දිම වෙනස් ක්‍රමයකට කල්පනා කරා අපි ඒකට ලෝකයේ සම්මතව ඒ කෙලෙස් දුරු වුණා කිව්වට සැබෑවටම කෙලෙසේ දුරු වුණේ නැහැ. උනර සංයෝජනයේ කියන කාරණාවත් එක්ක සහ මේ අකුසල මූලය කියන කාරණාව එක්ක තේරුම් ගන්න හොඳට ඒක පුළුවන්. ඒක දුරු වුණා නෙමෙයි. දෙක වෙනස් කරා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙන්නේ මොකකටද? හොඳට හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙන්නේ බාහිරව හම්බවීමත් මට හම්බවීමත් කියන මේ දෙක පිළිබඳව කල්පනා කරන ක්‍රමය වෙනස් කරන්නද එහෙම නැත්නම් මේ කෙලෙස්ය හටගන්න හැටි පෙන්වන්නටද? කෙලෙස්ය හටගන්න හැටි පෙන්වන්නනේ වෙන එකකට නෙමෙයි.
ඔතෙන් නේද බුදුරණවහන්සේ ධර්මයේ දෙන්නේ. අපි ඔකදී පුංචි දෙයක් ගමුකෝ පටිච්චසමුප්පාදයේම ජරා මරණ අපට ප්‍රත්‍යක්ෂ වෙන එක. ජරා මරණ ප්‍රත්‍යක්ෂ වෙන එක. මම ඔකට උදාහරණයක් නිතර කියනවා. පිළිකාවක් කියන කාරණාව කයට හැදිලා නොදන්නාකමක් තියෙනවා. අපි දන්නේ නැහැ. ඒසොට පිළිකාව අපට හැදිලා දන්නේ නැතුව තියෙද්දී කයේ පිළිකාව තියෙද්දී පිළිකා දුක ඇවිදින්නද? නැහැ. පිළිකා දුක ඇවිදින්න නැහැ. පිළිකාව දැනගැනීමෙන් නෙවෙයි දුක ඇති වෙන්නේ. පිළිකා දුක. එතකොට ඒක හොඳට බලන්න පිළිකා දුකට ඒ කාරණාව කියන එක අර කයේ තිබිච්ච එකකටද කතා කරේ පිළිකා දුකටද? හැබැයි මේ පිළිකා දුක කියන එකත් එක්කද කයේ පිළිකාව කතා කරලා තියෙන්නේ. ඒක ප්‍රශ්නේ තියෙන්නේ අර පිළිකාවද පිළිකා දුකද? අපි හිතමු පිළිකාවක් හැදෙන්නේ නැතුව පිළිකාවක වගේ වෙනත් ලක්ෂණයක් වෛද්‍යවරුන් කිව්වහම ඒක පිළිකාවක් හැටියට පැහැදිලි කරනවා. හැබැයි පිළිකාවක් නැහැ. සාමාන්‍ය පොඩි ලෙඩක්. හැබැයි පිළිකාවක වගේ ලක්ෂණයක්. දැන් පිළිකාවක් හැදෙන්නේ නැතුව තියෙද්දි පිළිකා දුකක් තියෙනවා. පිළිකාවක් හැදෙන්නේ නැතුව තියෙද්දි පිළිකා දුකක් තියෙනවා. එතකොට එහෙනම් ඒ පිළිකා දුක කියන එක ගැන හිතුවොත් ඔන්න ඕකනේ ප්‍රශ්නේ. ඔය මම කතා කරේ ව්‍යාධි, දැන් ලෙඩවීම, ජරාවටපත් වීම. ඔන්න ඔය දුක. ඇඟ හැමරැලි වැටෙනකොට ඇඟ හැමරැලි වැටීම නෙමෙයි ඇඟ හැමරැලි වැටීමේ දුක. ඇඟ හැමරැලි වැටීම නෙමෙයි ප්‍රශ්න. රහතන් වහන්සේත් ඇඟ හැමරැලි වැටෙනවනේ. මේ ලෝකී මට්ටමේ සාමාන්‍ය කතා කරා. ඇඟ හැමරැලි වැටීමේ දුක. මම මේ කතා කරේ ලෝකී මට්ටමින් ඇඟ හැමරැලි රහතන් වහන්සේට ඇඟ හැමරැලි වැටෙනවනේ කියන එක. ඒතකොට ඇඟ හැමරැලි වැටීමේ දුක. දත් කැඩීමේ දුක. ඔතෙන්ද නේද බුදුරණන් වහන්සේ පටිච්චසමුප්පාදය දෙන්නේ? කෙලෙසේට නේද පටිච්චසමුප්පාදය වෙන්නේ? හම්බෙන ගෝචර දෙයටද කෙලෙසේටද? දුරු කරන්න කියන්නේ පේන රූපද කෙලෙසේද? දුරු කරන්න කියන්නේ ඉන්න මමද කෙලෙසේද? කෙලෙසේටනේ. මම මේ සාමාන්‍ය සරල විග්‍රහයක් මේ කරන්නේ. මේ පටිච්චසමුප්පාදය කියන එකේ ගැඹුර පෙන්වන්න. ඔය කෙලෙසේටනේ. එතකොට එහෙනම් ඔය කෙලෙසේ කියන කාරණාවට නේද මේ පටිච්චසමුප්පාද දුක, එතන දුක සකස් වෙන විග්‍රහය පටිච්චසමුප්පාදේ. ඔන්න එකයි සේකයාට හම්බ වෙන්නේ මොකද්ද? දුක සකස් වෙන හැටි. පටිච්චසමුප්පන්නව. මොකද්ද හම්බෙන්නේ? කෙලෙසේ සකස් වෙන හැටි. එක බාහිර දෙයද තමාගේ තියෙන දෙයද කෙලෙසේද? කෙලෙසේ. දැන් තමාම නම් ඒක එතකොට අර සුබ නිමිත්ත අසුබ නිමිත්ත වෙනකොට කෙලෙසේ නෑනේ. බාහිර වෙනස් වෙනකොට කෙලෙසේ නෑනේ. ලෝකේ මට්ටමින් ගත්තාම. එතකොට මේ කෙලෙසේ කියලා කියන්නේ ඒ දෙකම නෙමෙයි. ඉතින් ඒ දෙක දුරු වෙන්න එපා නේද පුතඥයට. එහෙනම් මේ කෙලෙසේ මත පාදක වෙලයි ලෝකයේ පැන නැගුණේ. අපට හිතෙන්නේ ලෝකයේ මත පාදක වෙලා කෙලෙසේ පැන නැගුණා කියලා. එහෙම තියෙදි තමයි කෙලෙස් දුරු වෙන්නේ ලෝකයෙන්. ලෝකයෙන් කෙලෙස් දුරු වෙන්නේ. කෙලෙසේ මත පාදක වෙන ලෝකයේ දකින්නකොට කෙලෙසෙන් ලෝකයෙන් ඈතර වෙනවා. අපි අද කරන්නේ කෙලෙසෙත් පැත්තකට තියලා තියෙන ලෝකයෙන් කෙලෙස් දුරු කරන්න යනවා. අර පුතඥයා දුරු කරන ක්‍රමයටම මේ ලෝකයේ විභේදනයක් කරන්න පටිසමුප්පාදය දා ගන්නවා. කෙලෙසේ බලන්න නෙමෙයි ලෝකේ බලන්න. කෙලෙසෙන් ලෝකේ හට ගන්න හැටි නෙමෙයි ලෝකයෙන් කෙලෙසේ හට ගන්න හැටි දකින්න ලෝකයේ විභේදනයකට පටිසමුප්පාදය දානවා. කොච්චර වැරදිද නේ? කොච්චර වැරදිද? මෙන්න මේ කෙලෙසේ හට ගන්න විග්‍රහයයි පටිච්ච සමුප්පාදය. ලෝකය කියලා හම්බ වෙන්නේ එතනදි තමයි.
අපට මුලින්ම තියෙන ලෝකයේ කෙලෙස් වෙනවා කියලා නියන්නේ. කෙලෙස්ෙන් ලෝකේන අන්න මෝහය දුරු වෙන ප්‍රතිපදාව. සැබෑවට. එහෙමනම් පටිච්චසමුප්පාද විභේදනය කරන කාරණාවට හොයන කාරණාවට ගෝචර වෙන යමක් විග්‍රහ කර ගැනීම කොච්චරනම් අසාධාරණද? ගෝචර වන යමක් විග්‍රහ කර ගැනීම ඇස කරනාසය දිව කයට පමණක් නොව මනට ධම්ම ගෝචර වන කාරණාව විශ්ලේෂණය කර ගැනීමට කෙලෙසි දාගෙන මේ පටිච්චසමුප්පාද දා ගැනීම කොච්චර වැරදිද? එහෙනම් මේ පටිච්චසමුප්පාදර කෙලෙසි එකයි හොයන්න තියෙන්නේ. ඒක හැම කාරණාවකම ඉස්මතු වෙනවා. ඒ කාරණා කෙලෙසි කියන එක. මම අර ගොරෝසු මට්ටමින් ওই රාග දේශ කියන එක සහ මේ දුක කියන කාරණාව එක්ක පැහැදිලි කරේ දහමට යමු වෙන්න. ඔන්න හිතන්න ඕන ට්‍රික්ස් එක. මේ කියන්නේ හිතන්න ඕන කාරණාව මේ පටිච්චසමුප්පාදේ හොයන්න. ඔතනදී තමයි කල්පනා කරන්නට ඕනේ නැත්තේ. එහෙනම් අර ද්වේෂය හෝ රාගය කියන කෙලෙස් පැත්ත. හැබැයි මේ දෙක අකුසල් නිසා අපි අර ක්‍රමෙන් දුරු කරන්න ඕනේ. ඒ නැත්නම් දුගත යනවනේ. තරහෙන් තරහ කියන්නේ විශාල අකුසලයක්. රාගයත් අකුසලයක්. එතකොට එහෙම කටයුතු කරනකොට යා නිර යනවනේ. තිරිසන් ලෝක යනවනේ. പ്രേත ලෝක යනවනේ. ඒ නිසා දුරු කරන්න ඕනේ. හැබැයි මේ නිවන් දකින්න ප්‍රතිපදාව. ඔන්න ඔතෙන්ද පෙන්නපු ධහම යථාර්ථයට යොමු වෙන තැනයි තමයි ධහම් මගේ උණුසුමක් හරි ලැබෙන්නේ. ධම්මගේ උණුසුමක් කර ලැබෙන්නේ. මොකද අපි කෙලෙස් ප්‍රහාණයට කෙලෙස් ප්‍රහාණයට කියා කටවචනට කියනවා කටවාචාලකමකින් වගේ. බලනකොට අපි යන්නේ තියෙන දේෙන් එක්ක අයින් වෙන නැත්නම් මේ තියෙන දෙයක් විභේදනය කරන්න. තියෙන දේ නෑ කියන තියෙන දේෙන් අයින් වෙන. ඔකට යන්නේ. කෙලෙසි පැත්ත කියා කටවචනට ඔය කතා කරනවා. හැබැයි මේ පෙන්වන්නේ කෙලෙසි පැත්ත එක කියන එක හොයන්නේ නෑ. තරහ කියනකොට මම ඒකයි පැහැදිලි කරේ කෙනෙක් මුල් කරගෙන Tamanට අකමැති දේ වෙනකොට ගැටෙනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? ඒ කෙනයි මමයි. කෙලෙසේ හිතන්නේ නැහැ. මෙන්න මේ තරහ කියන කෙලෙසය. මෙන්න මේක මෝහ කියන කාරණාව තේරුම් ගන්න. පටිච්චසමුප්පාද විග්‍රහය දෙනවා. බුදුයන් වහන්සේ අපි මේකේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු දැන් උපාදානපත්තියෙන් බවනේ කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු තවත් උපාදාන පිළිබඳ විග්‍රහ ටිකක් එක්ක බලමු. තවත් මේක තේරුම් ගන්න. බුදුරණන් වහන්සේ උපාදානය පිළිබඳව කතා කරන පරියාය ගොඩාක් තියෙනවා. ඒ තමයි රූපං උපාදාය, වේදනා උපාදාය, අස්මිත අධිගත ඒකන ඒතකොට ওই විදිහට පැහැදිලි කරනවා. හතර මහා ධාතු උපාදාය රූපේ කතා කරනවා. උපාදින්න අසින් රූපේ කතා කරනවා. අපි මුලින්ම ගොරෝසු කියන හතර මහා ධාතු උපාදාය උපාදානේනුත් හටගත් රූප. උපාදානේනුත් රූප හම්බ වෙනවා. උපාදානයෙන් රූප හම්බ වෙනවා කියනකොට හොඳට හිතන්න අපට හම්බ වෙන්නේ උපාදානයෙන් කියන එකද එහෙම නැත්නම් හතර මහා ධාතු කියන කාරණාව අපට ඒකෙන් ගෝචර වෙන දෙයට උපාදානය හම්බ වෙනවද? උපාදානය මොකද බුදුරණවහන්සේ හැම එකම මේ පටිසමුප්පාදයට ඒ විග්‍රහය දීලා තියෙනවා. උපාදානයෙන් හම්බවීම හම්බෙලාද? හම්බෙච්ච දේ සහ හම්බ වෙන්න හේතුන් දේ හම්බෙලාද? කෙලෙසේ නෙමෙයි හම්බුනේ. හම්බෙච්ච දේත් ලැබිච්ච දේත්. උපාදානයෙන් හම්බුණා කියන එක හම්බෙලා නැහැ. උපාදානයෙන් හම්බුණා කියන එක නෙමෙයි හම්බුනේ. හිතන එකනේ කරන්නේ. මනසට අරමුණක් ආවත් උපාදානයෙන් හම්බුණා කියලා ගත්තාම හම්බෙච්ච දේ
හම්බ වෙන්න හේතු වෙච්ච දේ. උපාදානයෙන් හම්බ වෙනවා කියන එක. මේ සාමාන්‍යයෙන් මේ තේරුම් ගන්න තියෙන ගොරෝසු කාරණාව. උපාදින්න උපාදාන දැන් අතනදී එකකට විතරනේ හම්බෙන්නේ හතර මහා ධාතු උපාදානීන් කියන එකටනේ. හතර මහා ධාතු ගත්තාම ඔක්කොම උපාදාන කරගෙන ලැබුණා කියන එක. උපාදින්න රූපය කියනකොට නේ. එතකොට හතර මහා ධාතු ගත්තා හතර මහා උපාදාය ගත්තද මොන එකක් ගත්තත් උපාදින්න කියන එකත් එක්ක යොමු වෙලා තියෙනවා. උපාදින්න රූපණිය කියන එකට හොඳ ලස්සන තේරුම් ගන්න. උපාදින්න. උපාදාන කරගෙන හම්බුණා. උපාදානයෙන් ලැබුණා. අපට හම්බෙන්නේ ලැබිච්ච දේ නෙමෙයිද? ලැබිච්ච දේ. දැන් උපාදානයෙන් ලැබුණා කියන කාරණාවත් එක්ක තමයි මේ රූප විග්‍රහය නිර්වුල්වම හම්බෙන්නේ. ඒ හේතුවත් එක්කනේ හම්බෙන්නේ. හේතු නැතුව හම්බෙනවද? නෑ. දැන් මේ හතර මහා ධාතු උපාදාය කියලා පැහැදිලි කරපු එක පිරිසිඳ හොයාගෙන යනකොට හතර මහා ධාතුවත් හොඳට හොයාගෙන යනකොට උපාදානයෙන් හම්බුණා කියන එක යොමු වෙන්න වෙනවනේ. දැන් මේ හම්බෙන්නේ කෙලෙසී නෙමෙයිද? දැන් මේ උපාදානයෙන් කියන එකට යමක් ලැබීමක් හම්බ වෙනවද? ඔන්න ඔතනදී පටිච්චසමුප්පාදයේ විග්‍රහය සම්පූර්ණයෙන් යන්න තියෙන්නේ. සමුදය පැත්ත හොයන් යනකොට හරියටම. සමුදය පැත්ත වෙනකොට අන්න පටිච්චසමුප්පාදය හම්බෙන්නේ තියෙන්නේ. උපාදානයෙන් කියනකොට. එතකොට දැන් උපාදානයෙන් බවනේ. ප්‍රවත්ම කියන එකනේ. දැන් උපාදානයෙන් ඔන්න හම්බෙන්නේ. උපාදානයෙන් මොකක්ද මොකකටද? අදාළ නැහැ. අන්න එතන උපාදානයෙන් කියනකොට ඇයි උපාදානයට කියනකොට අන්න වෙන මුකුත් ඒ කෙලෙස් එතන කෙලෙසයමයි මුල් කරලා පෙන්වන්නේ. එහෙනම් කෙලෙසය මුල් කරලා පෙන්වනවා. දැන් මොකක්ද උපාදාන වෙන්නේ කියන කාරණාව. නැත්නම් එතන මොකද්ද කියන කතාව අදාළ නැහැ. මොකක් ප්‍රත්‍යෙන්ද? ඇයි මොකද්ද හේතුවනේ ආයෙ තියෙන. ඇයි මොකක්වත් නැහැනේ. උපාදානයෙන් පටවි කියලා හම්බ වෙනකොට මොකක්වත් නැහැ. හේතුව මොකද්ද? අන්න ඒකට තමයි යාපස්සට වෙන විග්‍රහයක් නැති බුදුරණන් වහන්සේ රමණක් ආවේනික විග්‍රහය වූ පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන්නේ. ඒ ඔක්කොම කෙලෙස්. උපාදානයේ කෙලෙස් නම් ඒ උපාදානට හේතු වෙන කාරණාව විග්‍රහ කරන්න කොහොම කෙලෙස්ද? අවිජ්ජා සංඛාර ආදී කාරණා. අපි උපාදාන වෙන දෙන්නේ බලන්නේ. කාමදිට්ඨි සීලබ්බතවාද කියලා අපි අල්ලගත්තා ඒක උපාදාන බව විග්‍රහ කරගන්න නැතුව. සංයෝජන වෙන විග්‍රහයක්, උපාදාන වෙන විග්‍රහයක්. සක්කාය දිට්ඨි සංයෝජනයක්, සීලබ්බත පරමාර්ථ සංයෝජනයක්. ඒක වෙනම විග්‍රහයක්. ඊළඟට උපාදාන වෙනම විග්‍රහයක්. විග්‍රහය උපාදාන. එතකොට ආයකක් අපි ගත්තොත් සමාධි භාවනා සූත්‍රවලම තියෙන්නේ. යමක් උපාදාන වේද යන්තත් චන්දරාගෝ තන්තත් උපාදාන. යමක චන්දරාගයේදී උපාදානය. චන්දරාගය කියනකොට අපට මතක් වෙන්නේ අර පුතඥ වෙච්ච තමන් ආස කරන එකනේ. තත්ත තත්‍රාවේ නන්දිනී. යායන් තන්නා පොණු භවිකා නන්දි රාග සහගත තත තත්‍රාවේ නන්දිනී. ඔකනේ. නන්දි තදුපාදාන. දැන් එතනදී රූපං උපාදාය අස්මියගේ රූපයනේ. දැන් අපි මේ රූපය කියලා ගන්න යන්නේ ඇති දෙයක්ද? ඔන්න බලන්න. විඳීම කියලා ගන්න යන්නේ ඇති දෙයක්ද? ඔන්න බලන්න. රූපය විඳීම, හඳුනා ගැනීම, සකස් වීම. දැන් මේ ඇති දෙයක්ද? නෑ කෙලෙස්මයි. අපට ඕක හම්බෙන්නේ ඇති දෙයක් හැටියටනේ. අර පිළිකා උදාහරණේ හිතන්නකෝ.
පිළිකාවක් නැතුව තියෙද්දි පිළිකා ලක්ෂණයක් හම්බෙලා. පිළිම කොරෝනා නැතුව තියෙද්දි කොරෝනා ලක්ෂණයක් හම්බෙලා කොරෝනා හැදුනොත්. කොරෝනා නැතුව තියෙද්දි කොරෝනා ලක්ෂණ හම්බෙලා කොරෝනා හැදිලා. මට කොරෝනාද? නෑ. හැබැයි දැන් කොරෝනා නැද්ද Tamanට? තියෙනවා. ඇත්තටම තියෙනවද? නෑ. එම්බිරිස්සාව තියෙන්නේ. නමුත් දැන් Tamanට කොරෝනා. එතකොට ඒකට ඒ බහුය වූ කොරෝනාවට කෙලෙසයක් නෙමෙයිද? කෙලෙසයක්. ඇත්තම කොරෝනා වුණත් කෙලෙසයක්. කොරෝනා කෙනෙකුට හැදිලා මැරලා යනවා. කොරෝනා දන්නේ. කොරෝනා කියලා දන්නේ. දැන් කොරෝනා හැදිලාද? නෑ. එතකොට මේ කෙලෙසය කියන කාරණාව ගැන හොඳට හිතන්න. එතකොට අර මාදි භාවනා සූත්‍රවලින් පැහැදිලි කරන රූපං උපාදාය. නැත්නම් රූපං නන්දිය රූපේ නන්දිය උපාදානය. රූපේ නන්දිය කියනකොට රූපය කියන එක පෙන්වන්නේ කෙලෙසයක්. රූපණය විඳීම කියන කෙලෙසයක්. එහෙම නැත්නම් මේ ඇති දෙයක් නෙමෙයි. අපේ රූප විග්‍රහය ලෝකයේ අපි කතා කරන ඇති දෙයක් නේ කතා කරන්නේ. ඉතින් අපි මොන විදිහට කතා කරත් මේ ඇති දෙයක් කියලා බලන් ගියාම ඔක්කොම මේ අපි කතා කරලා තින්නේ බොරුවක් නේ. ඊළඟට අපි ඇති දේ නැති කරන්න යනවා අනිත් පැත්තෙන්. දැන් තියෙන දෘෂ්ටිය නැති කරන්න යනවා. ඊළඟට තව ගත්තොත් එහෙම ආනන්ද සූත්‍රයේ රූපං උපාදාය අස්මීති හොති. වේදනා උපාදාය අස්මීති හොති. දැන් අස්මීති කියන්නේ වෙමි අධිගතය බැස ගැනීම. වෙමි. මේ මම වෙමි නෙමෙයි වෙමි. කේමක සූත්‍රය. වෙමි. රූපය කිව්වේ යමක්ද රුප්පණය කියන අර්ථයේද? රුප්පණය කියන අර්ථයෙන් අස්මීති උපාදාය රුප්පණයට බැඳුණා. වෙමි කියන වංජනාව. විඳපු දෙයද නැහැ විඳීමට බැඳුණා අස්මීති කියන මඤ්ඤණාව. ඔන්න පටිච්චසමුප්පාදය සෝතාපන්න කෙනාගේ දකින්න දැක්ම. කෙලෙසිය දකින්න හැටි. ඔහොම දකින සෝතාපන්න කෙනෙකුට මේ ලෝකයේ යමක් පේන තියෙනවා ඉන්නවා නෑ අතීතේ හිටියා අතීතේ නෑ අනාගතේ ඉන්නවා අනාගතේ නෑ ඕක ඉන්නේ කොහෙද? ඒකේනවද? ඒකට එහෙම ඉන්න විදිහක් නැහැනේ. හැබැයි රූප උපාදාය අස්මීති අධිගතයට යමු වෙලා. රූපේ උපාදාය අස්මීති අධිගතය. අධිගතය යොමු වෙච්ච නිසා අස්මීති බව හැබැයි දකින්න නැති නිසා දකින්නේ නැහෙනේ ප්‍රඥාවෙන් දැනගන්නවා. මේ නිසා සංකල්ප මීරාගයක් ඇති වෙනවා. දරහත් ඇති වෙනවා. දැන් අර ඔබ අහුවනම් ලටුකිකෝපම සූත්‍රය මට මතකයි ඒකද කොහෙද විග්‍රහ කරේ. උපදි දුරු කරන්න යමු වෙන 4 දෙනෙක් ගැන පැහැදිලි කරනවා. 3 දෙනෙක් ගැන පැහැදිලි කරනවා සංයුත්තයි එකතු වී කියන එක. මොකක් එක්කද එකතු වී තියෙන උපදි එක්ක. උපදි ගැන වෙනම කතා කරනවා කෙලෙස් සංකල්ප ගැන වෙනම කතා කරනවා සාර සංකල්ප දෙකක්. උපදි දුරු කරන්න යොමු වෙච්ච කෙනාට අර කෙලෙස් නැත්නම් අර සංකල්ප ඒ කාරණා ප්‍රහාණය නොකර ඉවසන කෙනෙක් ඉන්නවා. ඒව දුරු කරන්න ගිය කෙනෙක්ද නෑ උපදි දුරු කරන්න ගිය කෙනෙක්. පළවෙනි කෙනා. උපදි දුරු කරන්න ගිය කෙනෙක් ඒව ප්‍රහාණය කරනවා. දෙවෙනි කෙනා. මොනවද? ඒ උපදි දුරු වෙනවද? නෑ. අර එන සංකල්ප.
කෙලෙස් සංකල්ප. ඒක ප්‍රහාණය කරනවා. දෙවෙනි එක්කෙනා. තුන්වෙනි එක්කෙනෙක් ඉන්න උපදි දුරු කරන්න යන කෙනෙක්. එයාට ඉඳලා හිටලා අර කෙලෙස් සංකල්ප එනවා. එයා ඒවා දුරු කරනවා. ඉඳලා හිටලා යන ඒවා. අර එයා දෙවෙනි එක්කෙනා නිතර එනවා. ඒවට යොමු වෙනවා. එයා දුරු කරනවා. අර එයාට ඉඳලා හිටලා එනවා. එයා ඒක දුරු කරනවා. හැබැයි විසංයුක්තද නැහැ. ඒ දුරු කරලානේ. නෑ විසංයුක්ත නෑ සංයුක්තයි. හතරවෙනි කෙනා නිරුපදී. විසංයුක්තයි. අර බාහිරේන රාගික දේශික සංකල්ප කියන එකට ඉඩක් කොහොමත් නැහැනේ. හැබැයි අර නිරුපදී බවෙන් තමයි විසංයුක්ත වෙලා තියෙන්නේ. දැන් ඉතින් අර හිම දුරු කරාමත් විසංයුක්තයිනේ. නැහැ විසංයුක්ත නැහැ. උපදිනේ. උපදි දුරු වෙලා නැහැ. උපදි දුරු කරන්න යමු වෙලා. මේ ඉන්ද්‍රිය වේමත්තකාව කියලා පැහැදිලි කරන්නේ. ඉන්ද්‍රිය වෙනස්කම. එතකොට අන්න අර උපදි දුරු කරන්න යමු වෙලා. හැබැයි දුරු කරන්න යමු තියෙන උපදිනේ. කෙලස් කියන කාරණාවට වඩා උපදි. කෙනෙක් ඉන්නවා ඉවසනවා කෙලස් වෙනකොට. හැබැයි උපදි දුරු කරන්න යමු වෙච්ච නිසා අර ඒ කෙලස් වෙනකොට ඉවසුවාට පෘථග්ජනයාගේ ස්වභාවයට වගේ යමු වෙන්නේ. මොකද මූලාරම්භය දුරු කිරීමට යමු වෙලා තියෙන්නේ. උපදි අර බාහිරව සංකල්ප වශයෙන් එන දෙයට නෙමෙයි. උපදි දුරු කරන ප්‍රතිපදාවෙම ඉන්න කෙනෙක්. කෙලස් දුරු කරනවා. ඒ කියන්නේ එන සංකල්පනා දුරු කරනවා. එහෙම කෙනෙකුත් ඉන්නවා. කෙලස් සංකල්පනා දුරු කරනවා. ඒ දුරු කරද්දී එයත් විසංයුක්ත නැහැ. එයත් හැබැයි උපදි දුරු කරන ප්‍රතිපදාවයි. තුන්වෙනි එක්කෙනා උපදි දුරු කරන ප්‍රතිපදාව වෙනවා. ඉඳ හිට එන කෙලස් දුරු කරලා දානවා. එයත් උපදි දුරු. තුන් දෙනා උපදි දුරු කරන ප්‍රතිපදාවයි. හතරවෙනි එක්කෙනා නිරුපදි විසංයුක්තයි. අන්නේ නිරුපදී කියන කාරණාව නැත්නම් ඒ උපදි දුරු කරන ප්‍රතිපදාවයි බුදුරයන් වහන්සේ පෙන්නන පටිච්ච සමුප්පාද දර්ශනය. එතන ඒ උපදි බව සංකල්ප වශයෙන් ගන්න එකතොර උපදි බව. එතකොට සංකල්ප වශයෙන් එන කතා කරන්න දෙයක් නැහැ. මේ හතර වෙනාට පැහැදිලි ඉන්ද්‍රිය වේමත්තක බව. එතකොට එහෙනම් මේ උපාදාන කියන කාරණාව අපි හොඳට හොයලා බැලුවොත් උපාදාන ප්‍රත්‍යයෙන් බව අපට ගන්න පුළුවන් ද උපාදාන කරගන්න දේ උපාදාන කරගෙන ලැබිච්ච දේ කොහෙන් ගියත් අන්ත දෙකට ගිහිල්ලා නැද්ද? කොහෙන් ගියත් අන්ත දෙකට ගිහිල්ලා. එක පැත්තකට ගිහිල්ලා. මජ්ජේන ධම්මං දේශේති. මේ උපදි භව කියන කාරණාව. උපාදාන භව කියන කාරණාව. මෙන්න මේක හොයන්න පෙළඹිලා නැහැ. ඔන්නොතින් බුදුරණවහන්සේ ධර්මයේ දුන්නේ. කෙලස් දුරු කරන්න ධර්මයේ දුන්නේ. සංකල්ප දුරු කරන්න නෙමෙයි කෙලස් දුරු කරන්න. සංකල්පයත් හටගත්තෙම උපාදානත් එක්කනේ. සංකල්පයට උපාදානෙ. හැබැයි මේ සංකල්පය දුරු වුණාම පුජ්‍යලයට ඒ කෙලෙස් නෑ. උපාදාන දුරු වෙලාද? නෑ. කිසිම උපාදානයක් කතා කරන්න බෑ. උපාදානිය යුක්තයි. උපාදානිය අල්ල ගන්නකොට තව එකක් අතහරිනකොට තව එකක් අල්ල බැඳිලාමයි. උපාදානයේ ස්වභාවය දකින්න තැනදී ඒ පැත්තත් මේ පැත්තත් හම්බ වෙනවද? හම්බෙන්නේ නොයේදී නොලැබේ.
ඊතර වේ. ප්‍රතිපදාව ඉස්මතු වේ. උපාදානීය දකින්න තැන. එතකොට මේ උපාදාන ප්‍රත්‍යයෙන් භවය කොහොමද ඒක? හොඳට හිතලා බලන්න. උපාදාන ප්‍රත්‍යයෙන් භවය කියනකොට බැඳීමෙන් පැවැත්ම. බැඳීමෙන් පැවැත්ම කියනකොට යමකට බැඳුනා යමක් පැවතුණා. ඔහොම ඉන්නේ. යමකට සහ යමක් කියන දෙපැත්තම ගිහිල්ලා. උපාදානයෙන් පැවැත්ම, බැඳීමෙන් පැවැත්ම. බැඳීමෙන් පැවැත්ම කියන ඒ කරුණු දෙක හරියටම දකිනකොට මොකද වෙන්නේ? බැඳීමත් පැවැත්මත් මේ දෙකේම අර්ථ නිෂ්ප්‍රභා වෙන අර්ථ ශූන්‍ය බව, යමක් නොලැබෙන බව, අනිත්‍ය බව අන්න දර්ශනේනවා ප්‍රඥාවට. අපට ඔකදී අපි හැම වෙලෙම අර මම පාදක වෙලා හොයන්න යන තැනදී අපට මේ ගෝචරත්වයක් හම්බ වෙනවනේ කොහොම හරි මං ඉන්න නිසා. අපි ඔන්න ඔතෙන්ද දාගන්න යනවා අර කාරණාව. ගෝචර වස්තුවක් එක්ක සංකල්පයක් එක්ක හරි කෙලෙස් එක්ක. එතකොට මේ කෙලෙස්ේ යම්කිසි කෙනෙකුට අපි කතා කරන විවහාරයෙන් කතා කරන්න ඕනේනේ. ලෝකයේ කෙලෙස්ේ දකිනකොට කෙලෙස්ේ මගේ කෙලෙස්ේද නැ කෙලෙස්ේ. කෙලෙස්ේ දකිනවා කියන තැනදී බාහිරව කෙලෙස්යට හේතු වෙච්ච සහ මට කියන මේ කරුණු දෙක ඉක්මවා කෙලෙස්ය. කෙලෙස්ේම දකින තැනදී මොකද වෙන්නේ? ලෝකය කියලා හම්බ වීම නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඊතර වෙනවද පවතිනවද? ඊතර වෙනවා. අනිත්‍යයි ඊතර වෙනවා. එතකොට අර ලෝකයෙන් එන ප්‍රශ්නෙට යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන්. සංකල්පනා ප්‍රහාණය නොකර. හැබැයි එකනේ බුදුරන් වහන්සේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා විග්‍රහ පෙන්නලා දෙන්නේ. සෝතාපන්න කෙනාට කොහොමත් කෙලෙස් කියනවා. සකදාගාමි කෙනාට එයාට බලෙන් එයා ප්‍රහාණය කරන එකක්ද කරන්නේ? නැත්නම් අර කෙලෙස්ේ ස්වභාවය නැත්නම් මේ උපාදානෙන් හටගන්න ස්වභාවය ප්‍රඥා ඉන්ද්‍රිය වේමත් ඉන්ද්‍රිය වර්ධනය වීමෙන් ඒ දකින්න දැක්මේදී අර උපදි ප්‍රහාණයට පිළිපන් නිසා අර කෙලෙසේට ඉඩ අන්න එන්න අඩු වෙලා යනවා. බලෙන් මං කරනවනේ බලෙන් අමාරුයි පවත්වන්නත්. බලෙන් පවත්වන්නත්. එතකොට එහෙනම් මේ උපාදානය සහ භවය මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි මෙන්න මේ කාරණා ගැන හිතන්නේ නැහැ. අපි හැම වෙලෙම බලන්නේ බුදුරජාණන් වහන්සේ කියන උත්තමයට කිසිදු පාදුවිල්ලක තරම් ලකුණු දෙන්නේ. ඒකට මම කියන්නේ එහෙම ඇයි? එච්චරටම මම වැදගත්. මට තේරෙනවා නම් අන්න හරි. මට තේරෙන බුදුරජාණන් වහන්සේ වැදගත් නෑ. මට තේරෙනවා නම් හරි. අපට ශාස්ත්‍රඥ වහන්සේ එච්චර වැදගත් වෙලා නෑ. මටයි තේරෙන්නට ඕනේ නැත්තේ. ඒකනේ මේ කෙලෙස් තියෙන්නේ. සද්ධා මාත්‍රයත් එන්න අමාරුයි. ඔබ බාද්දාලි සූත්‍රය අහුවනම් ඒක අර සද්ධානුසාරී කෙනා ගැන ලස්සන විග්‍රහයක්. ඔබ එතනින් ඉස්සරහා ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉහළාය ගැන. භාග්‍යතුන් වහන්සේ කිව්වොත් මට මේ මඩ ගොඩෙන් ඈතර වෙන්න ඇවිදිලා ඒ දණ්ඩක් වෙන්න කියලා
ඇඟවත් හිතවත් වෙනස් වෙන්නේ ඒක හිමම කරනවා. එයි එච්චරට බුදුරජාණන් වහන්සේව දන්නවා. එච්චරට දන්නවා බුදුරජාණන් වහන්සේ. හැබැයි අර පුජ්‍යලයක් හැටියට ගෞරවයෙන් එළවෙන උනා කියලා සද්ධානුසාරී කියන එක නෙමෙයි. සද්ධානුසාරී කෙනෙකුට එහෙම ඒ විදිහට කිව්වොත් එහෙම වෙනස් වෙන්නේ නැහැ කියන එක. එතකොට මේ බුදුරජාණන් වහන්සේව හඳුන ගන්න තියෙන්නේ මොකක් එක්කද? මෙන්න මේ කෙලෙස්ය දුරු කරගන්නට. ආසවට්ටනික ආශ්‍රව වැඩෙන කාරණා ආශ්‍රව ඇති වෙන කාරණා මෙන්න මේක දුරු කරන ප්‍රතිපදාවක් පෙන්වන්නේ. ආශ්‍රව. එතකොට භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ගත්තාම මේ පැවැත්ම කියන ආශ්‍රවයත්, අනවබෝධය කියන ආශ්‍රවයත්. මෙන්න මේ කාරණාව අපි හිතමු යමෙකුගේ වර්ධනය වෙනවා නම් ඒකට ශික්ෂාපද පනවනවා. ඇයි වර්ධනය වෙන්නේ? ප්‍රඥාවක් නැහැ. ඒක බුදුරජාණන් පෙන්නනවා ඒ බද්දල් සූත්‍රෙම. ප්‍රඥාවක් නැහැ අඩුම ඒක ප්‍රහාණය කරලා ඉඳීමට ශික්ෂාව පනවනවා. එතකොට මේ ශික්ෂාව පනවන්න හේතු වන්නේ ඇයි? මනුස්සයාට මේ පිරිහීම නිසා ඒ කෙලෙසයක් අඩුම ශික්ෂාවක් පනවන්න නැතුව ප්‍රහාණය කරගන්න බෑ. ඒක ශික්ෂාවක් පනවනවා. ඒත් බැරි කට්ටිය ඉන්නවනේ. හැබැයි මේ යථාර්ථය නැත්නම් මේ දර්ශනයෙන් යුක්ත වුණේකොට ඒ දර්ශනයෙන් යුක්ත වෙන්නේ ප්‍රඥාව වැඩි. දර්ශනයෙන් යුක්ත වෙදී ප්‍රඥාව වැඩි. ඒ දර්ශනයෙන් යුක්ත වෙනකොට මොනවද දුර වෙන්නේ? ආශ්‍රව. ඒකනේ අර සබ්බාසව සූත්‍රයේ ප්‍රහාණය කරන්නේ දර්ශනුත් ආශ්‍රව ප්‍රහාණය නෝ. දර්ශනුත් ආශ්‍රව ප්‍රහාණය නෝ. ආශ්‍රව දුර වෙනවා. ඇයි ආශ්‍රව දුර වෙන්නේ? ඒ ප්‍රඥාව නිසා. මෙන්න මේ යථාර්ථය දකින නිසා. ඔන්න ඔතෙන්දයි බුදුරජාණන් වහන්සේව හරියට හම්බෙන්නේ. තමන් හම්බෙනවද? නෑ තමන් හම්බෙන්නේ. බාහිර කෙලෙස් මත පාදක වෙලා තමන්ව කිලුටු කරගන්න මේ කාරණාව. ඊළඟට තමන්ට වැටහෙන දහම් කාරණා කියලා අරගෙන මාන්නයෙන් රාගයෙන් ද්වේෂයෙන් නැති වුණාට මාන්නයෙන් මෝහයෙන් කිලුටු කරගන්න එක. ඒ තමන් ඉන්නවා රාග මාන්නය ද්වේෂ මෝහය තියෙනවා. ඊටත් එහා කෙනෙකුට රාගය ද්වේෂය කියන එකකින් කිලුටු කරගන්නවා. දැන් මේ ඔක්කොගෙම මොකද්ද වෙන්නේ? මේ කෙලෙසෙන් කිලුටු වෙනවා. මෙන්න මෙතෙන්ද පෙන්නපු ධර්ම අපි හොයන්න සිහිය පොළඹවන්නේ නෑ. අපි බලන්නේ යන්නේ හැට පේන දේ බෙදලා බලන්නට, කනට ඇහෙන දේ බෙදලා බලන්නට, මට ලැබෙන හොඳ දේවල් ලබා ගන්නට, මම හිතන දේ හරියට වෙනවට, ඊළඟට මම හිතන අකමැති දේ නොවෙනවට. අපි ඕකටමනේ ඕව අයින් කරන්නයි හොඳ ඒවා තියාගන්නයි, නරක ඒවා අයින් කරන්නයි හොඳ ඒවා තියාගන්නයි. නිවන් දැකලා හොඳින් ඉන්නයි, සෝතාපන්නලා හොඳින් ඉන්නයි, දුගති සුගති කියලා හොඳින් ඉන්නයි, දුගති යන්නේක අයින් කරන්නයි, අකමැති විදියට හම්බෙන දේ අයින් කරන්නයි, ඇහැට පේන්නේ නැතුව ඉන්නයි. ඒක න අසඤ්ඤයට යන්නේ. එතකොට මේකට නෙමෙයි යන්න හදන්නේ. මේකට නෙමෙයි පටිච්චසමුප්පාදෙ බෙදන්න හදන්නේ. කෙලෙසට නෙමෙයිනේ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය කියන එකට නෙමෙයිනේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු දර්ශනීයට නෙමෙයිනේ. ඒ සත්‍ය දැක්මට නෙමෙයි අර ලෝකේ ප්‍රකට වෙන දෙයට බෙදන්න හදනවා. ඒකට බෙදන්න දඟලනවා. ඕකයි කරන්නේ. හැබැයි හොඳට අපි කල්පනා කරලා බලන්න මේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රහාණය කරන්න කිව්ව කෙලෙස් නෙමෙයිද කියලා. ඒකේ මේ මෝහය කියන කාරණා ප්‍රධාන වශයෙන් මෝහය දුරු වීමයි පටිසමුප්පාද දර්ශනය. මෝහ කෙලෙසි. රාග කෙලෙසියත් හරි. හැබැයි රාග කෙලෙසි අපි බලන්නේ මම හිතන ක්‍රම වෙනස් කරලා දුරු කරන්න. රාග කෙලෙසි නෙමෙයි. බාහිර වස්තුවයි තමනුයි මේ දෙකේ සම්බන්ධයෙන් කල්පනා කරන ක්‍රමයෙන් වෙනස් වෙන්න. හොඳයි සුගතිය කියන්නේ කුසල්. හැබැයි
අර කෙලෙසි ප්‍රහාණය වෙන්නේ. ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. එහෙමනම් මේ උපාදාන කියන කාරණාව අපි හොඳට හොයන්න ඕනේ. දැන් බලන්න හොයන්න කොච්චර දෙයක් තියෙනවද? පැවැත්ම කියන එක හොයන්න අපිට උපාදානිය ඕනේ. බුදුරණාහි පෙන්වුවා අපිට හොයාගන්න හම්බෙන්නේ නැහැ කොහොමවත්. අපිට කල්ප කෝටි ගණක් කල්පනා කරත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. බුදුරණාහි අවබෝධ කරලා පෙන්වුවා භවයට හේතු උපාදානයි කියලා. ඒත් ඉතින් අපි හොයන්නේ යන්නේ පවතින දේ උපාදාන කරගන්න දේ. උපාදාන වේලා ලැබෙන දේ. ඕකනේ හොයන්නේ. ඒ උපාදානය කියන එක හොයන්නේ නෑ. අර මං අර කොරෝනා හැදෙන පිළිකා හැදෙන උදාහරණ දෙකත් එක්ක හොඳට හිතන්න. කොච්චරනම් වැරදි දෙයක්ද කරන්නේ? එක්ක නෑ එක්ක තියෙනවා. ওই දෙකත් එක්ක යන්නේ. ලැබෙද්දී අනිත්‍ය වශයෙන් දකින ප්‍රඥා චක්කුසයෙන් දකින මේ හේතුඵල න්‍යායයෙන් දකිනකොට අස්මීති මඤ්ඤතියත් එක්ක රාගීති ඒක අර සංකල්පයක් වශයෙන් හම්බෙන්නේ. හැබැයි උපදි දුරු කරන්නයි පියුම වෙලා තියෙන්නේ. මේ විදිහේ දර්ශනයක් අපට ඇති කරගන්නවා කියන එක බලන්න කොච්චරනම් ගැඹුරු දෙයක්ද. ඒ කියන්නේ මේ ශාස්ත්‍රු බුදුරජාන් වහන්සේ කියන උත්තමයා කොච්චරනම් මේ අසාමාන්‍ය උත්තමයේද. ඒකනේ මේක මේ ලෝකයට දෙන්න අමාරුයි කියලා භාග්‍යතුන් වහන්සේටම හිතුනේ. මේ බුදුරජාණන් වහන්සේ කියලා පෙන්වන්නේ පින්වතුනි මේ ලෝකේ හම්බෙන මේ බාහිර පුජ්‍යලයේ විශේෂත්වයක් නෙමෙයි. මෙන්න මේ යථාර්ථය එක්කනේ. දැන් මේකට යොමු වෙන්න කාවද ඉස්මතු වෙන බුදුරජාණන් වහන්සේ කෝ කෙලෙස් වලට ඉඩ. කෙලෙස් වලට ඉඩ නෑ. කෙලෙස්ය ගැන හොයනකොට අර කිසි දෙයක් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා ඔයිට වඩා අද දවසේ කතා කරන්නේ අපි හෙටත් කතා කරමු. හෙට නෙමෙයි ඊළඟට කතා කරන එක කතා කරමු. දැන් මොකද විනාඩි 50ක් විතර කතා කරා. ප්‍රශ්න දැන් අහන්න අවස්ථාව තියෙනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි මේ සෝනස මේ ගොඩක් පිනද ලස්සන විස්තරයක් වුණේ සෝනස. එතන මේ සෝනස මේ අර අපිට උපාදානය ගැන කියන ස්වභාවය කියත් අර දැඩිව අල්ලා ගැනීම කියන එක අපි මේ කොච්චර මේ කියන්නේ මේ විහිලෝකර කරන් තියනවාද කියන හිතනවා සෝනස. දැන් අර දැන් අපි ගමු සෝනස පොඩි ළමයෙක්ට තේරෙනවා මේ පින්තූරයකුයි කොලයකුයි සාමාන්‍ය ගම්මකින් ඇලවුවාම පොඩි ඇලෙන ගතියක් තියෙනවා. ඊට වඩා තදට තේරෙනවා සුපර් ග්ලූ එකකින් ඇලවුවොත් කියන එක ඒ දැඩිව අල්ලා ගැනීම කියලා එහෙම හිතෙනවා ඒ පොඩි ළමයාට. ඒ ස්වභාවය මේ හිතෙන දැඩිව අල්ලා ගැනීම කියන එක අපි එතනින් අරගෙන කියන උපාදානය කියන එක අපි අහගෙන තියෙන අනුසාරස දැඩිව අල්ලා ගැනීමක් කියන හැඟීම ඒකම අපි ඔළුවට අරගෙන අපේ හිතෙන්ම හදා ගන්නවා මේ දැඩිව මේක තමයි රූපය මේ තමයි මම ඒ දෙකකින් ඇලීම තමයි අපි මේ උපාදානය කියලා. ඒ විදිහට අර සංකල්පනාවක්ම අපි සංකල්පනාවටම ආයේ උපාදාන වෙනවා. හැබැයි අපි කවදාවත් මොකද්ද මේ වෙන්නේ කියන එක අර ඒ ඔස්සේවත් අඩුම ගානේ සංකල්පනාවවත් ඇලීම් උපාදාන දැඩිව අල්ලාගෙන ඉන්නවා කියන ස්වභාවය මොකද්ද කියලා බලන්න හිතන්නේ අර පොඩි ළමයා ඊට වඩා හොඳයි කියලා හිතනවා. මොකද පොඩි ළමයාට තේරෙනවා පොඩි ළමයාට දන්නවා ඒක සංකල්පනාවක් කියන්නේ මේ කියන්නේ එයා හිතලා ගන්න දෙයක් කියලා. අපි ඒක ඇතුළට ගත්තාම ඒක එතනින් ඒක සම්පූර්ණයෙන්ම ගොඩක්ම මේ හිර වෙන ස්වභාවයක් තියෙනවා නේ සවනස. මේ පොඩ පැහැදිලි කරන්න පුළුවන් තේරෙනවද? තිරුවන් සරණයි. ඔබ ඇත්තටම දැන් ඒ කියපු කාරණාවක් බලනකොට දැඩිව අල්ලා ගන්නවා කියනකොට අල්ලා ගන්න දෙයක් අල්ලා ගන්නෙක්. දැන් ඔය කාරණාව උපාදානයට දාගෙන කතා කරන්න යනකොට භාග්‍යතුන් වහන්සේ මේ බැඳීම කියන නිර්වචනයට දුන්න විග්‍රහය එන්නේ නැහැ අල්ලගන්න දේකුත් අල්ලගන්නෙකුත් කියන කරුණු ඔක්කොම කතා වෙලා ওই දෙක ගැනමයි හොයන්නේ. අපි හිතමු අඩුම තරමේ එහෙම දෙයකවත් දැඩිව අල්ලා ගැනීම කියන තැනදිවත් අල්ලගත් දේ සහ අල්ලගන්න කෙනාගෙන් තොරව හරි ඒක හොයන්න පුළුවන් නම් ඒකනේ හොයන්න තියෙන්නේ. අල්ලා ගැනීම අල්ලා ගත්ත දේ අල්ලගන්න කෙනයි. ඒත් හොයන්නේ ඒකනේ. ඒ කාරණාව ගත්තත්
බුදුරණවහන්සේ එහෙම කියන්නේ නැහැ. මොකද හේතුව එතන මේ හේතුඵල ධර්ම ඉස්මතු කරන නිසා බැඳීම කියන්නේ. එතකොට අර ඒත් හොයන්න යන්නේ ඒකමයි. අඩුම ඒ පෙන්නපු විග්‍රහයවත් අර බැඳීම කියන කාරණාවට නැත්නම් දැඩිව අල්ලා ගැනීම කියන කාරණාව නෙමෙයි හොයන්නේ. දැඩිව අල්ලගත්ත දේශ අල්ලගත්ත කෙනා. දැන් මම දැඩිව අල්ලගන්නේ අතහැරියා. ඒ කරුණු එහෙම තියෙනවා. ඉතින් එතකොට එහෙනම් දැන් දැඩිව අල්ලගත්තා කියන කාරණාව එක ගත්තාම දැන් ඒ දැඩිව අල්ලගන්න හේතු වෙලා තියෙන්නේ ඒ වස්තුව කියන කාරණා මම අල්ලගත්තා. දැන් හැබැයි අපි ගත්තොත් අල්ලා ගැනීම කියන කාරණාව තමයි අල්ලා ගැනීම නෙමෙයි එතන බැඳීම කියන කාරණාව නිර්වචනය එක නැත්නම් ඔය දාගත්ත නිසා අල්ලා ගැනීම කියන එක. ඒ අල්ලා ගැනීම කියන කාරණාව කියන එකටනේ හොයන්න තියෙන්නේ. ඇයි අපි අර තියෙන වූ අල්ලගත්ත දේ සහ අල්ලගන්න කෙනා මේ දෙකනේ හොයන්න යන්නේ. ඒකනේ මේ ලෝකේ ප්‍රශ්නේ තියෙන්නේ. රහතන් වහන්සේ ඉන්නවද නැද්ද? ජීවත් වෙලා ඉද්දි මොකද වෙන්නේ? සෝතාපන්න කරලා මොකද වෙන්නේ? මේ ප්‍රශ්න වැලකට මුහුණ පාන්නේ බුදුරන් වහන්සේ ලෝකයන්ට පෙන්වලා දෙන්න යන විග්‍රහය, පැහැදිලි කිරීම, නිර්වචනය, ධර්මයේ අර්ථ විග්‍රහය ලෝකයාට ප්‍රකට වන්නා වූ විග්‍රහයත් එක්කනේ තේරුම් ගන්න යන්නේ. ඉතින් එතකොට ඒකත් එක්ක විග්‍රහයට ගියාම අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවනේ. කොච්චරනම් එතකොට මේ අපි Taman දන්නවා කියන එකෙන් අපි ඇත්තටම Tamanගේ පැත්තත් එක්කනේ මේ යන්නේ. Taman කෝණයත් එක්කනේ යන්නේ. ඒ පැත්තත් එක්ක යනකොට කොච්චරනම් විකෘති අර්ථයකට යනවද? අද මේකට ගොඩාක් හේතු වෙලා තියෙන්නේ. අපි මේ විමුක්තිකාමී සමාජයකින් තොරව අපේ ජීවිතයේ මේ බෞද්ධ කියන්නේ අපි යථාර්ථ හොයන්න යන්නේ නැතුව අපි සත්‍යවාදී වෙන්නේ නැතුව අපි හැම මොහොතකම අර සංකල්පයකින් මොකකින් හරි රැකගැනීමේ අරගලයක් තියෙන්නේ. මහ නිදාන සූත්‍රය ඊළඟට අර අපි ගත්තොත් මේ ධාතු සංයුත්තේ රැකගැනීමේ අරගලයක් මොන රැකගැනීමේ අරගලයක්ද? රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණුත් එක්ක කතා කරන්නේ. බාහිර වස්තු නෙමෙයිනේ. රූප ධාතුවත් එක්ක කතා කරලා ඒත් එක්ක මෝරාගෙන ආපු දැන් අපි හිතමු කොරෝනා කියලා දැන් ඔන්න කොරෝනා කියන සංකල්පය ඇති වෙලා කොරෝනා කියන අරමුණ හමුණා. දැන් මට කොරෝනා. දැන් රැකගැනීමේ අරගලයක්. දැන් රැකගන්නේ ඇයි? දැන් මම මැරෙන්නේ නැති වෙන්න. දැන් අපිට මේ හැමදාමකද යන්නේ බාහිර කය රැකගන්න. නෑ කය නෙමෙයි තමා රැකගන්න. කය නෙමෙයි තමා. කයත් එක්ක තමයි ඉන්නේ හැබැයි තමා රැකගන්න යන්නේ. දැන් නිවන් දකින්නේ ඇයි? හොතපන් වෙන්නේ යන්නේ. තමා රැකගන්න. රැකගැනීමේ අරගලයක්මයි. තරහ ඇති වෙන්නේ, රාගය ඇති වෙන්නේ ඔය තමා රැකගන්නටනේ. කොහෙන් ගියත් රැකගැනීමේ අරගලේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ උණුසුමක්වත් එන්නේ නැහැ. ඇයි එන්න ඉඩක් නැහැ? ඇයි හැම වෙලේම තියෙන්නේ මේ රැකගැනීම අරගලය? රැකගැනීම අරගලිය ඔස්සේම පවතිනවා. ඉතින් ඒ නිසා ඒ බුදුරන් වහන්සේ පෙන්නපු ඒ ගැඹුරු විග්‍රහයට යන්න අවකාශයක් ඉන්නේ නැහැ. ඇයි අවකාශයක් ඉන්නේ නැත්තේ? හැම වෙලේම තමන්ගේ මට්ටමත් එක්ක තමන්ගේ වැටහීමත් එක්ක මේක බලන්න යනවා. බුදුරජාණන් වහන්සේට තඹ දොයිතුවක තැනක් දෙන්නේ නැහැ. තමන් එක්කයි බුදුරන් වහන්සේ කලබල මට තේරිච්ච අපි වචනෙන් දානවා බුදුරන් වහන්සේ කිව්ව දේ මට තේරුණා. ඉතින් බුදුරන් වහන්සේ කිව්ව දේ මට තේරෙන්නේ මමත් බුදු වෙලානේ. බුදුරන් වහන්සේ පෙන්නපු සත්‍ය දැක්ක මම වැරදි කියලා. තමා වැරදි කියලා. මට තේරෙලා නෙවෙයි තමා වැරදි කියලා. කොහෙද තමාට තැන? බුදුරන් වහන්සේ තැනක් හම්බුනේ. බුදුරන් වහන්සේගේ ධර්මය හරි මම වැරදි. ඔන්න ඔය න්‍යාය ඉස්මතු වෙන විදිහ දහම් පරයය භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඔය භාග්‍යතුන් වහන්සේ පෙන්වන පරයයට අපි ඉගෙන ගන්න, අපි අධ්‍යයනය කරන, අපි දකින, අපි හිතන කෝණය අනිවාර්යෙන් වැදගත්. ඒක නිසා තමයි ආධ්‍යාත්මික හැකියාව දියුණු කර ගැනීම අවශ්‍ය වෙන්නේ දහම දකින්න. ආධ්‍යාත්මික හැකියාව ඒ ක්‍රමයට වර්ධනය වෙන්නේ නැත්නම් වෙන්නේ නැහැ. ඔබට මතක ඇති සමහරවිට මම සමහර අවස්ථාවල කියලා තියෙනවා මේ හිතන රටාව හුරු කර ගන්නට අපි තුළ අපි
ಗುಣධර්ම වර්ධනය කරගන්නට ඕන. හැබැයි මේ හිතන රටාවට ගැලපෙන විදිහට. ඒ කියන්නේ තමා කියන්නේ තමා කියනකොට තමාගේ කය නෙමෙයි තමාගේ සංකල්පය. තමා වෙන්නේ සංකල්පයකනේ. කයට ඕන දෙයක් වෙච්චා කියන එක සංකල්පය. මේ තමාගේ සංකල්පයට පහරක් වැදින විදිහේ හිතන ක්‍රමයක්වත් අඩුම අපි ඇති කරගන්න වෙනවා ලෝකයේදී භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියන පැත්තට යමු වෙන්නේ. මොකද එච්චරටම අපි ලෝකේ මට්ටමින් ගත්තත් තමාගේ සංකල්පයට පහරක් වදින වැඩ පිළිවෙලට හිතන්නේ නැහැ. ඒ දහම දකින්න නෙමෙයි මං කිව්වේ. දහම දැකීම සඳහා යොමු වීමට අවශ්‍ය කල්පනාවකට. ඉතින් එහෙම යමුනොත් තමයි මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු අති ගාම්භීර දකින්න දුෂ්කර මේ යථාර්ථවාදී මේ පුහු ලෝකයා පුතජන කියන්නේ ආර්ය දර්ශනයක් හම්බුච්ච නැති ආර්ය ධර්මයක් අහන්න නැති මේ ලෝකයාට එතනින් ඈතර වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ එතකොට. ඉතින් ඒ නිසා හැම වෙලෙම අපි මේ කතා කරන හැම කාරණාවකම විශ්මතු කරලා පෙන්නුවේ තමන්ට නම් තැනක් දෙන්න එපා. බුදුරජාණන් වහන්සේට තැනක් දෙන විදිහට ධර්මය ඉගෙන ගන්න. කිසි විදියකින් ගැලපෙන්නට යන්න එපා. එතකොට එහෙනම් බලන්න මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු පටිච්චසමුප්පාද විග්‍රහය. තේරුම් ගැනීම සඳහා නැත්නම් මෙය විමසීම සඳහා පටිපුච්චා විනීතා විචක්ෂණේ මෙන්න මේකට කොහොම හැකියාවක් තියෙනට ඕනේද? අපි මේ හැකියාවට ඉඩ දෙන්නේ නැතුව අපි ගලපා බලනවා. ඉතින් ඒක නිසා අපිට ඒකත් එක්ක අර ග්‍රහණය නැත්නම් අල්ලා ගැනීම මෙන්න මේකත් එක්ක අපි ඒක තියාගෙන ඉන්නවා. ඒක අපි අර අල්ලගත්ත දෙහි අල්ලගත්ත කෙනයි මෙන්න මේව වැරදි කියා අපි අතහරිනවා. සැබෑවටම භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මේ උපාදානයේ සහ පැවැත්ම මේක දකින්න යෝනිසෝමනසිකාරය කරන්න යමු වෙන්නේ. තේරුවන් සරණයි ගොඩක් ස්වාමීන් වහන්සේ මේ අපි දැන් ඔය ඒ විදිහට සංකල්පනාවන් අවුරුදු 100ක් වුණත් අපි එහෙම කතා කරගෙන ඉත අවුරුදු 100ක් නෙවෙයි 1000ක් වුණත් ඒ විදිහට බුදුහාමුදුරන්ගේ වචනේ කියලා ඒ විදිහට කතා කරත් ධර්මයේ කියන එකේ උණුසුම කියන්නේ බුද්ධ වචනේ කියන එකේ ළඟටවත් ඒක වෙන්නෙම නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒක කොහොමත් හැංගිලාම යනවා නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ වචනේ මොකද්ද මේ බැඳීම කියන ස්වභාවය මොකද්ද කියන එක බලන්න කියලා වඩා ඒකේ සංකල්පනා ඔස්සේ යන එක ඒක පේනවා ශාසනයක් මෙතන පැතිරලා තියෙනවා ලොකු වෙලා තියෙනවා මෙහෙම ලස්සන ශාසනයක් තියෙනවා කියලා. කියන්නේ ඇත්ත දෙයක් නිසානේ ඒ වුණාට ඒක ඇත්තටම බුද්ධ වචනේ කියන එක කවදාවත් ඒක හීනකින්වත් මතුවෙන්නේ නැති ස්වභාවයක් නේ තෙරුවන් සරණයි. ඒක ඇත්ත. බලන්න සාවධාන හුම්කන් දීම කොච්චර වැදගත්ද? නිවැරදිව ඉගෙන ගැනීම කොච්චර වැදගත්ද? මතකද දන්නේ මම හිතන්නේ ඊයේ කරපු මම හිතන හැටියට බද්දාලි සූත්‍රය වෙන්න ඕනේ. පරිනිබ්බායි කියලා වචනයක් තිබ්බා. ආශ්‍රයාගේ යජානී ආශ්‍රයාගේ උදාහරණයක්. දැන් බලන්න අපි පිරිනිවෙනවා කියනකොට අපට මතක් වෙන්නේ මොකද රහතන් වහන්සේ පිරිනිවෙනවා කියන එක. නිවීම සම්පූර්ණයෙන් නිවුණා. අර කටකලියාව දාපු ආශ්‍රයාගේ දැඟලිල්ල සම්පූර්ණයෙන් නිවුණා. පිරිනිවුණා කියන වචනේ පාවිච්චි කරන්නේ. සමාජීය වචන. අපට ওই වචනේ ඇහිච්ච ගමන් අපිට රහතන් වහන්සේ පිරිනිවෙනවා කියන වචනේ මතක් වෙන්නේ. එතකොට බලන්න මේ උපාදානය කියනකොට අපට අපේ ලෝකයෙන් ග්‍රහණය වෙච්ච මේ බවයි මතක් වෙන්නේ. ඇයි අපට මේ බුදුරන් වහන්සේ පෙර නොවැසු විරු ධර්මයක් කිව්ව කියලා හිතෙන්නේ නැත්තේ? ඇයි අපට පෙර නොවැසු විරු ධර්මය අපි ඉගෙන ගන්න යමු නැත්තේ? ඇයි අපට ගෝචර නොවන දෙයක් පැහැදිලි කරපු දේ ඉගෙන ගන්න යමු නැත්තේ? ඇයි අපි ඉගෙන ගන්නකොට මේ අපි දන්න පරයයක් තියෙන දෙයක් ඉගෙන ගන්න යමු වෙන්නේ? අපි ඒකට කොච්චර කල්ප ගානක් හිටියත් අපට ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්ම නම් හම්බෙන්නේ නැහැ. අපි ශාස්ත්‍රඥ වහන්සේට තැනක් දීලා නැහැ. ශාස්ත්‍රඥ වහන්සේට තැනක් දීලා මේ පෙර නොවැසු විරු මේ අති ගහම්බීර ධර්මයේ
ඒ විදිහට අපි මේ වචන තුල සමාජීය වචන තුලින් පෙන්නපු ඒ සමාජීය වචනේ තාත්වික අර්ථයට එහා ගියපු මහානීය ගහම්බිහිර යථාර්ථවාදී දහම හරියට ඉගෙන ගත්තේ නැතිනම් අපට අපේ කෝණයට අහු වෙන දේ ගලපා සතුටින් වින්දනයක් ලබා ඔහේ ජීවිතය ගත කරනවා කල්ප ගාණක් ගියත් ඒක සංසාරේ වුණ තරම් සාස්ත්‍රවරුන්ලා ඉපදලා ධර්ම ඉගෙන ගන්න නැතිනේ කල්ප ගාණක් ගියත් මොන දේ කරත් පෙරලි වෙන්දත් මොන විදිය දේවල් කරත් ලැබෙයි ඊට අදාළ ප්‍රතිඵල. නමුත් සැබෑ බුද්ධ ගෞරවේ සැබෑ බුදුරජාණන් වහන්සේව හම්බ නොවන නිසාම අපට ඒ සැබෑ ධර්මයට යොමු වෙන්න බැරි වෙලා ධම්මෝසම ලබන්න බෑ. ඒක නිසා හොඳට හිතලා බලන්න මේ විදිහට ශාස්ත්‍රූන් වහන්සේ ඉස්මතු වෙන විදිහට අපට ධර්මයකට අපි යොමු වෙන්න අපට ලැබෙනවා නම් ලෝකේ පිංගුතුනි මේ අන්න බුදුරජාන් වහන්සේව හම්බ වෙනවා අන්න බුදුරජාන් වහන්සේ සරණ යන්න හම්බ වෙනවා පිහිටක් බලාපොරොත්තු වෙන්න යන්න හම්බ වෙනවා එතකන් අපි අර තමන් රැකගන්න තිසරණේ කියලා තමන් රැකගන්න නොපෙනෙන කෙනෙක් නොපෙනෙන උත්තම බය තැති ගන්න කෙනෙක්ව අර දේවත්වයෙන් අදහනවා එච්චරයි වෙන්නේ දේවත්වයෙන් අදහනවා බුදුරයන් වහන්සේම නෙමෙයි සරණ යන්නේ ගෞතම සිද්ධාර්ථ කියලා දෙවි කෙනෙක් වගේ කෙනෙක් එච්චරයි වෙන්නේ ඒ කෙනාට අර ආවතේව කරන්නේ දැන් පල්ලියකට ගියම ආවතේව කරන්නේ ඒ වගේමයි කරන්නේ වෙනස අපි මේ වචනේ නෑ බුද්ධ වචනේ අරකමයි කරන්නේ බය බුදුරණවහන්සේට බය වෙන්න ඕනේද ලැජ්ජා බය කියන කාරණාව කියන්නේ ඒ අර ශ්‍රද්ධාවත් එක්ක අට ගන්න ගරුත්වය ඒක අර ඒ බය කියලා කියන්නේ අර මේ බීතිය කියන එක නෙමෙයි ඒ එතන බය කියලා කියන්නේ එතන අර තියෙන ගරුත්වයත් එක්ක තියෙන එක දැන් සාමාන්‍යයෙන් අපි තව කෙනෙක්ට බීතියක් තියෙන්නේ අර භක්තියත් එක්ක ඔන්න ඔය කාරණාව තියෙන්නේ ඉතින් ඒ නිසා ඒ කෙනාගේ ස්වභාවය කියපු දේ තමන්ට ඔන්න දැන් අපි ගත්තොත් දෙයයන් වහන්සේ ළඟට යනවනේ දෙයියෝ කියපු දේ කරනකොට දෙයියෝ කියපු දේ කරන දෙයයන් වහන්සේ ළඟට යනවා දැන් දෙයියෝ කියපු දේ කරගෙන ඉන්නවා දැන් දෙයියෝ කියපු දේ මම කරනවා බුදුරණවහන්සේ කියපු දේ මම කරනවා මෙන්න මේ වගේ දෙයක් කරගෙන යනවා සත්‍යවාදී නේ සත්‍යවාදී වුණ දවසටයි ඒ දහමට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ගොඩක් මේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මම අහන්න යන ප්‍රශ්න සාමාන්‍යයෙන් ඔබ වහන්සේ විස්තර කරාද දන්නේ මට මුල් විනාඩි හරියට අහන්න බැරි වුණා මේ දැන් උපාදානයි කියද්දී අර හතර ආකාරයකට විභංග සූත්‍ර පෙන්නනවානේ දැන් එතනදී අර කලින්තර සංයුතනිකාය කරද්දී මේ පොඩ්ඩක් ඉස්මතු වුණා ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා තාඩියක් පැහැදිලි කරන්න හොඳයි කියලා හිතනමට මේ දැන් කාම උපාදානය දික්ටි සීලබ්බත අර්ථවාද ඒක කියන්නේ අර කාම බැඳී යාම එහෙමනේ කීවේ අතු කාමයට බැඳී යාම කියන්න බෑ ඒක කිම් කීවෝ දැන් කාමය කියලා එකක් තියෙනවා ඒකට බැඳී ගියා කියලා අන්න එතන ලස්සන කාරණාවක් තියෙනවා කියලා මට හිතෙනවා ඔබ වහන්සේ කර කලින් පැහැදිලි කරේ නැත්නම් තාඩිය පැහැදිලි කරනවා තුන්සන්නයි තෙරුවන් සරණයි මම හිතන්නේ මම ගිය සාකච්ඡාව කරද්දීත් ඔක පැහැදිලි කරා කාම බැඳීම, ditthi බැඳීම, සීලබ්බත බැඳීම, අත්වාද බැඳීම. දැන් අර මම උදාහරණයක් කලින් පටන් ගන්නදී කිව්වා අපි උදාහරණයක් ගත්තෙත් මේ රූපය කියනකොට හතර මහා ධාතු උපාදානයෙන් හටගත්තා කියනකොට එතකොට දැන් එතන සම්පූර්ණයෙන් අර උපාදානයේ විග්‍රහය නිවැරදිව රූපණේ කියන අර්ථයත් එක්කනකොට බැඳීම කියන කාරණාවේදී රූප පටවි හම්බෙලා පටවියට බැඳුණා නෙමෙයි ඒ පටවියට බැඳීම වෙනම කතා කරනවා එතන අර ඒ බැඳීමක් තමයි හැබැයි පටවිය උපාදාය වශයෙන් පටවිය වෙනකොට උපාදානියෙන් පටවිය එතකොට කෙලෙසයත් එක්ක කතා කරන්නේ බැඳීම කියන කාරණාවෙන් පටවිය. ඒතර පටවි බවක් හම්බුණානේ.
පටවියට බැඳුණා නෙමෙයි. උපාදානයෙන් පටවි. එතකොට නම් ඒ උපාදානයේ පටවිනේ. පටවි උපාදානයි. පටවි උපාදානයේ කියනකොට පටවියට උපාදාන නෙමෙයි. පටවි උපාදාන. අපි මට උපාදානෙ නෙමෙයි. දැන් ගත්තොත් අස්මීති කියන මඤ්ඤිතේ රූපං උපාදාය අස්මීති හොති. අස්මීති කියලා ගත්තාම අස්මීති කියන්නේ වෙමි. වෙමි කියන කාරණාව අන්න වෙමි කියන එකත් එක්ක උපාදානය වෙමි. මට උපාදාන වුණා නෙමෙයි. වෙමි උපාදානයි. කාමය කියනකොට කාමයට කියනකොට දෙකක් වෙලා. කාම උපාදාන කියනකොට අර අපි කතා කරේ අර රාගයේ දුරු වෙන්න බාහිරයි ආධ්‍යාත්මිකයි දෙක එක්ක කල්පනා නොකර කෙලෙස්යේ බලනකොට අන්න අර රාගය කියන එකට ද්වේෂයකින් ඉඩ නැහැ. එතකොට රාගයට නෙමෙයි උපාදානය කියන එකත් එක්කයි රාගය කතා කරන්නේ. එතකොට දැන් පැවැත්ම දැන් අපි ගත්තොත් සීලබ්බත මේ සියලුම උපාදාන කතා කරනකොට කාම, ditthi, සීලබ්බත, අත්වාද. මේ ඔක්කොම එක්ක බලන්න කතා කරලා බලලා හොඳට හිතලා බලන්නකො. එතකොට සීලබ්බත සීලබ්බත කියන සීලවතය කියන එක. සීලවතයට උපාදාන කියනකොට අන්න අපි උපාදාන නොවේ සිල් රකින්නවා කියලා එනවනේ. උපාදාන නොවේ සිල් රකින්නවා. ඒ පුජ්‍යලයක කතා කරන එකනේ. සංයෝජනය කියන්නේ එකක්, උපාදාන කියන්නේ තව එකක්. සංයෝජනයක් සීලබ්බත පරාමාස දුරු වෙනවා. බවරක් ගැනීම අරගලයක් නැති නිසා. එතකොට මේ සීල වතයක් තියෙන්නේ උපාදානය කියන මෙන්න මේ බැඳීම. සීලයකට බැඳුනා කියන එකත් බැඳීමෙන් සීල වතයක් කියන එකත්. දැන් අපි ඔන්න හිතලා බලන්න ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඇයි ප්‍රාණඝාතය කරන්නේ නැත්තේ? ප්‍රාණඝාතය කිරීම වැරදි. ප්‍රාණඝාතය කිරීම වැරදි. ඒ නිසා ඒ වැරද්ද අයින් කරලා නිවැරදි භාවයට අපි බැඳිලා නිවැරදි භාවයට අපි බැඳිලා තමයි ඔන්න අපි කරන්නේ. දැන් මේ අපේ පැත්තනේ. නිවැරදි භාවයට. දැන් සීලබ්බතයේ උපාදානියව සංයෝජනත් හම්බෙන්නේ නැහනේ. හැබැයි සීලබ්බතය උපාදාන වශයෙන් දකින්න තැන නැත්නම් අපි තුන් සංයෝජන පැත්තට යමු වුණාම ඒවා හම්බෙනවනේ සේකයට. මේ බැඳීම කියන කාරණාව බැඳීම කියනකොට යමකට බැඳුණා නෙමෙයි ඒ බැඳීමම සීලබ්බත. බැඳීම සීලබ්බතයි. එතකොට එහෙනම් අර වෙනම සීලයක් ඒකට බැඳුණා කියන එක නෙමෙයි. බැඳීම මේක දෙකක් හැටියට වෙන් කිරීමක් නෙමෙයි. ඒ බැඳීම සීලබ්බත. එතකොට දැන් මේ විග්‍රහ කරේ පටිච්චසමුප්පාදේ නෙමෙයිනේ. ඒ විග්‍රහ කරේ පටිච්චසමුප්පාද ධර්ම. දැන් භව කතා කරන්න පුළුවන්ද? බෑ. දැන් තණ්හාව කතා කරන්න පුළුවන්ද? බෑ. මේ කතා කරන්නේ මොකද්ද? බැඳීම. පටිච්චසමුප්පාද නෙමෙයි. ඒක සීලබ්බත. අන්න බැඳීමක් හම්බුණා. හැබැයි භව ප්‍රත්‍යයෙන් උපාදාන ප්‍රත්‍යයෙන් භව කියනකොට අර කාරණාව අදාළ නැහැ. ඇයි ඔක දකින්නකොට ওই දෙකම වැරදි කියලා හම්බෙලානේ. ඊතර වෙනවනේ. එකක් කතා කරද්දී මේ විග්‍රහයට යන්න වෙනවා. හැබැයි අරක හිතන්න බෑ. භවය මොකද්ද එතකොට? ඉතින් භවය මොකද්ද හොයන්නේ? ඇයි? එතකොට එතන භවය සීලබ්බතේ උපාදානයේ හොයන්න කියලා භවය හොයන්න යනකොට දැන් මේ ඒ පෙන්නන්නේ පටිච්චසමුප්පාදයනේ. අපි ඒ හොයපු විග්‍රහයට භවයක් දැම්මනම් පටිච්චසමුප්පන්න ධර්ම කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු කාරණාවට ආයෙක ගිල්ලන්න යනවා. ඒක ඇතුලේ භවයක් තියෙනවා. ඒක ඇතුලේම තියෙන උපාදාන ඇතුලේම භවය. දැන් මේ පටිච්චසමුප්පාදේ හම්බෙනවද? නෑ නේද? ඔක්කොම එක ගුලියට තියෙනවා. තියෙන එකක් එක ගුලියට. ආයෙ දෘෂ්ටිගතක වෙනවා. එතකොට උපාදානීය ගැන හොයද්දි භව අදාළත්වයක් නෑ. තණ්හා අදාළත්වයක් නෑ. උපාදානීය ගැන හොයන්නේ.
ඒක තවදුරටත් හොයද්දි තමයි අර තණ්හාව අදාළ වෙන උපාදානයට. භව තවදුරටත් හොයද්දි තමයි උපාදානය අදාළ වෙන්නේ. ඒක හොයනකොට හැබැයි උපාදාන භව ඉක්මවනවා. අපට ඉක්මවන්නේ දෙකම එකට තියෙනවනේ ගුලියට. ඕකනේ අපට වෙන්නට ඕනේ නැත්තේ. උපාදානයේ භවය දෙකම ශෝකයට ගුලියට තියෙනවා එකට. එතකොට දැන් කාමය, දිට්ඨිය, සීලබ්බතේ, අත්වාදී. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා කාමයේ කියන කාරණත රාගය කියන කාරණාව. සංකල්පමය රාගයක් කාමයේ කියන්නේ. ඒ සංකල්පය අයින් කරන්න පුළුවන් වෙන ක්‍රමයකට අසුබ නිමිත්තක් ඒ අදාළ විදිහට ඒ දෙක පාදක කරන කල්පනා කරලා. කෙලෙසේ එක්ක බලනකොට ඒ කාමය කියන එක උපාදාන බවක් කියන කාරණාව. දැන් පටිසමුපාද නෙමෙයි. නැත්නම් ආය අර භවය කියන එකට යනවනේ. පටිසමුපාද නෙමෙයි උපාදාන කතා කරන්නේ. උපාදාන බවක් කියනකොට කියන උපාදානයක් කියනකොට කාමයට උපාදාන නෙමෙයි. උපාදානයක් කාමයේ. උපාදානයක් කාමයේ. දැන් ලෝකයේ දුරු කර අර කල්පනා කරන දේ වෙනස් කරලා. හැබැයි උපාදානයක් කාමයේ කියන දකින්නකොට අන්න අර උපාදානීය කියන කාරණාව හොයන්නේ මිලන්නේ එකදී ඊට පස්සේ පටිච්චසමුප්පාදය හොයන්න දකින්න යවුනහම ඊතර වෙනවා. හැබැයි අර ට උපාදාන වෙනවා කියනකොට අර ට ඉතුරු වෙනවා. තියෙන එකක් ඉතුරු වෙලා. කෙලෙසේ හම්බෙන්නේ නෑ. එහෙනම් බලන්නකො මේ විග්‍රහ විභාග්‍යතුන් වහන්සේගේ මේ චින්තනයේ මේ ලෝකයේ අන්‍ය වූ පුතඥන අනිත්‍යයට අනිත්‍ය මුක්තිකාමීන්ට තේරෙන එකක් නෙමෙයි. මේ භාග්‍යතුන් වහන්සේගේ විස්තරය අති තීක්ෂණ සියුම් නුවණකට ගෝචර වෙන එකක්. ඉතින් මෙන්න මේ විදිහට මේ අපි බලන්නට ඕනේ මේ නිවැරදි භාවයයි භාග්‍යතුන් වහන්සේ පෙන්නපු නිවැරදි පරියායයි ඒකත් එක්කයි මේ ඉගෙන ගන්නට ඕනේ නැත්තේ. නැතිවොත් අපි අර කෑලි දාගෙන අපි ඔහේ වට අපි අපට ලකුණක් දීගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඔන්නෝකයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒකට කියනකොට අපි යන්න දෙයක් දීලා ඉවරයි. දෙයක් දීලා ඉවරයි. ඒක තියෙනවනේ. ඒවා තියෙන දේවල්. ඒ තියෙන දේට උපාදාන වෙනවා. ඒ උපාදානට තණ්හාව. හැබැයි තියෙනවලක තියෙන දේට උපාදාන වෙලා. එහෙනම් බලන්නකො මේ ධර්මයේ ඉගෙන ගන්න භාග්‍යතුන් වහන්සේගේ විවහාර භාෂාවේ පෙන්නපු අර්ථය. ඒක භාග්‍යතුන් වහන්සේ පෙන්නපු විදිහ කොච්චරනම් වැදගත්. ඉතින් ඒ නිසා අපි මේ සෑම දෙයක්ම නිරවුල්ව නිවැරදිව දැනගන්නට ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගොඩක් පිං ස්වාමීන් වහන්සේ දැන් එතනදී මේ කාමය කියන්නේ උපාදානයක්. ඒ කියන්නේ අත්වාද කියන්නේ උපාදානයක්. අර කාමයට නෙමෙයි කියන එක. එහෙම ගත්තාම ස්වාමීන් වහන්සේ ලක්ෂණ අර්ථයක් එනවා කියලා මට හිතෙනවා දැන්. අර ඒ කාලේ දැන් ඒ කියන්නේ විමුක්තිය හොයපුවාට අර බවත් ශ්‍රමණරු කියලා අර මේ කියන්නේ අර කාමයේ දුරු වුණ බව හම්බෙච්ච එක. සීලබ්බතේ දුරු වෙච්ච බව, ditthිය දුරු වෙච්ච බව. එතකොට ඒගොල්ලෝ මේ වචනේ දැනන් ඉන්න ඉඩ තියෙන දැනන් ඉන්න අනිවාර්යයෙන් ඒගොල්ලෝගේ භාෂාවනේ. නමුත් ඒගොල්ලන්ට එතන ගිහිලා තියෙන අර්ථය කාමය කියන්නේ උපාදානයක් කියන එකට එහා කාමයට උපාදානෙ වෙච්ච එක. ඒකනේ ඒගොල්ලන්ට මේ ditthියට උපාදානෙ වෙච්ච එක. ඒ හින්දානේ ඒගොල්ලන්ට එහෙම ඒකෙන් මිදිච්ච බව හම්බුනේ නැත්තම් කාමය කියන්නේ උපාදානයක් කියලා හම්බුණා නම් ඒ බැඳීම ඉක්මෙන්දින් එතනින් ඉක්මන බවත් එක්කම හම්බෙන්න බෑ. එහෙම නැතුව හම්බෙන්න ඉඩ තියෙන්නේ ඒ වචනේ අර්ථය දැනන් හිටියට එව්වට හම්බෙන්නේ අර ක්‍රමයෙන්. ඒ කියන්නේ කාමයට කියලා. මොකද තමන් කරපු අරමං කරපු අල්ලගැනීමක් එක තමයි කොහෙන් ගියත් මේ උපාදානය කියලා අරන් තියෙන්නේ. නැතුව අර පටිසමුප්පන්න අංගයක් විදියට ඒ කියන්නේ තේරිලා නැති ස්වභාවයෙන් හින්දා නේද එහෙම ගන්න කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි. එතනදිත් ඇත්තටම කාම දිට්ඨි සීලබ්බත උපාදාන කියන එක තමයි. හැබැයි උපාදාන කියන එකට මම අර විග්‍රහ කරපර මුල් ටිකේ පැහැදිලි කරා. එතන උපාදාන කියන එකට දැන් මම බාහිර දේත් එක්ක දැන් සංකල්පමේ රාගයක්නේ කාමේ.
ඒතකොට සංකල්පමීය රාගය කියන කාරණාව බැඳීමක් කියන කාරණාව හම්බුනහම මෙතන මම පාදක වෙලානේ තියෙන්නේ. බාහිර දේත් බාහිර බවත් පාදක වෙලා. කාම ගුණය ඉෂ්ඨකාන්ත මනාව බව ඉක්මුණාට ඒක තිබුණට කාමයේ නැහැ. එතකොට කාමයේ කියන බැඳීමක් නැහැ. වෙන බැඳීමක් තියෙනවා. හැබැයි කාමයේ බැඳීමේ හොයලා නෙමෙයි තියෙන්නේ මම වෙන විදිහකට කල්පනා කරලා. එතකොට ditthිය කියන බැඳීමක් නැති බවක් හම්බෙලා තියෙනවා. ඒ මොකද්ද? දැන් අපි ගත්තොත් උදාහරණයකට දීගණක. මං කිසි දෘෂ්ටියකට කැමති නැහැ. ඉතින් කිසි දෘෂ්ටියකට බැඳීමක් නැහැ. කිසිම දෘෂ්ටියකට බැඳීමක් නැති බවම හම්බෙලා තියෙනවා. එතන කිසි දෘෂ්ටියකට කියලාම. එතකොට එහෙනම් එතනදීම එයාලට ඒ කියන්නේ එයා දැන් අපි හිතමු දීකනක අනිත් අයත් ගත්තාම දෘෂ්ටි බවක් දැන් එයාට හම්බෙලා නැහැනේ. ඒ කියන්නේ දෘෂ්ටි බවක්ම හම්බෙලා නැහැ. හැබැයි දෘෂ්ටි බවක් හම්බ නොවුන දෘෂ්ටියක් තියෙනවා. හම්බ නොවීමක් උපාදාන දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ උපාදාන දෘෂ්ටි උපාදානයක් තියෙනවා. ඒ වුණාට එයාට දෘෂ්ටි උපාදානයක් හම්බෙලා නැහැ. ඊළඟට එයාට සීලබ්බත උපාදානයක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ එයා කරන කාරණාව ඔස්සේ දැන් ඇත්තටම ගත්තොත් සීලබ්බත සංයෝජනය කියන කාරණා නැත්නම් ඒ කියපු කාරණා හරියටම සංයෝජන වෙන හැටි සංයෝජන නෙමෙයි කතා කරන්නේ උපාදානයනේ. ඒක සංයෝජන වෙන හැටි දැක්කනම් එයා සේකෙක් වෙනවනේ. දැන් මෙතනදී යාට දැන් ඒ කරුණු නැහැනේ. ඒ කරුණ එයාට නැහැ. එතකොට එයාට ඒ කරුණ නැතිනම් එයාට කාමයකුත් නැහැ, බැඳීමකුත් නැහැ. කාම බැඳීමකුත් නැහැ. ditthියකුත් නැහැ, ditthි බැඳීමකුත් නැහැ. එතකොට ditthියක් දැන් අපි ditthියයි සීලබ්බතේ පැත්තකින් නම් කාමයේ ප්‍රබලයිනේ. එතකොට කාමයේ කියන කාරණාව එයාට නැතිව තියෙද්දි නැත්නම් කාම ගුණ නෙමෙයි. කාමයේනේ. කාම ගුණ එයාට හැමෝට කාමයේ නෑනේ. එතකොට කාමයේ බැඳීම නෑ එයාට. එයාට කාමයේ බැඳීම නෑ. භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මට කාමයේ බැඳීම නෑ කියන කාරණාව නෙමෙයි. එතන භාග්‍යතුන් වහන්සේ වෙනන්නේ කාම බැඳීම කියන කාරණාව මර යථාර්ථවාදීව. ඒ කියන්නේ මම සහ බාහිර කියන කාරණා මෙන්න මේ කාරණුත් එකම අර මෝහය කියන කාරණාව. බුදුරන් වහන්සේ පෙන්වන්නේ නෑනේ යාළට මෝහය දුරු වුණා කියලා. යාළට හම්බුණාට. එතකොට මේ මෝහය කියන කාරණාවත් එකම දර්ශනයත් එක්ක මේ කෙලෙස් දුරු වෙන හැටි පෙන්වන්නේ. අන්න එහෙම පෙන්වද්දී කාම උපාදාන ditthi සීලබ්බතත්වාද කියන අන්න ප්‍රහාණින මාර්ගය. නමුත් අනිත් අයට පෙන්නේ ඒ කාමය නැහැ. උපාදානයක් නැහැ. කාම උපාදානය නැහැ. ඇයි නැත්තේ? කාටද නැත්තේ? මට. නැති බවම ප්‍රත්‍යක්ෂයි. හැබැයි අර පිළිකාව සහ කොරෝනා උදාහරණ දෙකකින් පෙන්වන්නේ අන්න ඒක. ලෝකයට පෙන්නේ තියෙන එකකින් අයින් වුණා කියන එක. තියෙන එකකින් අයින් වුණ සංකල්පමීය කාමයි. තියෙන එකකින් අයින් වුණා. දැන් නැහනේ. දැන් නැහනේ ඒක. දැන් මට නැහැ. අන්නේ නැති බව කියන කාරණාව. හැබැයි එයාටත් පේනවා එයා දැන් මෙතන බුදුරණවහන්සේ වෙනන්නේ උපාදානීය කියන කාරණාව ඔස්සේ මම එක්ක නෙමෙයිනේ. එයාට පේන්නේ මට මම උපාදානයෙන් කාම ඇති කරගෙන නැහැ. මට සංකල්පමීය රාගය වූ කාමේ නැහැ. මම පැත්තක එයා ඉන්නවා. මම පැත්තක ඉන්නවා. අතන භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මමයි පාහිරයි කියන දෙකම අතේ උපාදානීය කියන විග්‍රහයමයි. අතන අනික් කයට හම් වෙන්නේ ඇත්තටම මට කාම උපාදානෙ නෑ කියන එක. එතකොට ඒක කෙනත් එක්ක හම්බෙලා තියෙන්නේ. ඒක අර දෙපැත්තත් එක්ක යන නිසා මමයි බාහිරයි කියන වචන දෙකත් එක්ක. ඉතින් ඒ නිසා ඇත්තටම ලොකු ගැඹුරු විග්‍රහයක් භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු පරයය තියෙනවා. හැබැයි අර බවත් ශ්‍රමණවරුත් ගැඹුරු විග්‍රහයකින් ගිහින් තියෙනවා. ගියාට ඒක එච්චරටම ගැඹුරින් ලෝකයේ මට්ටමින් ගැඹුරින් නමුත් දෘෂ්ටිගතික වීමකට භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ඒ කියන්නේ ලෝකයෙන් මෙතර වීම. අතන තියෙන්නේ ලෝකයේ තුල වෙන පැවැත්මකින් කාමේ නැහැ. ඔන්න ඔකයි වෙනස. ඒ කියන්නේ අත්වාද උපාදාන ගැන කතා කරන්නේ නැත්නම් කතා කරන්න බෑනේ. කිසිම විදියකින්
අරවණ කතා කර හැකිනේ. අර කතා කරන්න බෑ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගොඩක් පිං ස්වාමීන් සන්නයි ස්වාමීන් වහන්සේ මේ අද ඔබ වහන්සේ මේ අර මේ විස්තර කරලා දෙන එක අන්තිමට මේ ඇත්තටම ලස්සන මේ ටිකක් කියුණා අර ලැබෙද්දිම අනිත්‍යයි කියලා දකින්නවා කියලා ඒකද ඇත්තටම පුදුම සහගත හරිම සුන්දර දෙයක් මෙතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ විදිහට ලැබෙන්නේ මේ ඒක මතු කරලා පෙන්නන්න එකක් අනිත්‍යක ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය දැන් අද මේ කතා අර ක්ලේශ ගැන කතා කරනකොට අර සංයෝජන කියලත් මේ කතා කරානේ අර සංයෝජන සූත්‍රය කියන තියෙන අර මේ උදාහරණයකට අර කලුගුණයි සුදුගුණයි අර රණුවකින් ගැට ගහලා තියෙනවා එතකොට ඒක කලුගුණ සුදුගුණාට බැඳිලාද මේ ඒක අනිත් පැත්තද කියලා අහනකොට අර නෑ ඒ ලණුව නිසා කියලා උදාහරණයක් අරන් පෙන්නන්නේ ඇස රූපයට බැඳිලත් නෑ රූපය ඇසට බැඳිලත් නෑ ඒක නිසා අර චන්දරාගයම නිසාමයි කියලා එතනත් මේ පෙන්නන්නේ දැන් මේ පටිච්ච සම්පදායෙන් හැදෙන මේ උපාදින්න කියන මේ ස්වභාවයමද එතනත් පෙන්නන්නේ කියන එක මට පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා ඒක පැහැදිලි කරලා දෙන්න තේරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතරම් අර ලැබීමම දකින තැන තර ලෝකයා දකින කෝණයට එහා ගියපු සත්‍යයක් සෝතාපන්න සේකයට හම්බෙනවා කියන එක ඇත්තටම ලෝකයට ගෝචර නෑ එච්චරට මේ සත්‍ය සුන්දරයි. ඒ වගේම දැන් එතන පැහැදිලි කර දැන් මම මුලින්ම පැහැදිලි කරන්න පටන් ගත්තේ සතර මහා ධාතු උපාදානිනුත් කියලා. එතකොට එතනත් සතර මහා ධාතු උපාදානිනුත් කියන උපාදානය කියන කාරණාවට යමුනොත් හතර මහා ධාතුද මොකද්ද කියන කාරණාව අදාළ නැහැ උපාදානය හොයන්න යන්නේ. හරියට උපාදානට යමුනොත්. හැබැයි එතන මූලික විග්‍රහය දෙන්නේ යන්නේ හතර මහා ධාතු උපාදානය. හැබැයි උපාදානය හරියට හොයාගන්න ගියොත් අන්න එතකොටත් හේතුඵල ධහමට යමු වෙන්න පුළුවන්. අධික ප්‍රඥාවේ ධම්මා හේතුපබව කියනකොට උපසපරිබ්‍රාජකට හම්බුණානේ. අන්න ඒ වගේ උපාදානයට යමු වෙලා බැලුවොත් ඒක නිවැරදි හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි මේ සංයෝජන එතන කොටිත සූත්‍රයේ පැහැදිලි කරන ඒ සංයෝජනයි අපි ගත්තොත් කළු ගුණයි සුදු ගුණයි. දැන් ඔය දෙකම එකට හම්බ වෙන කාරණාව නොවුනොත් කළුද සුදුද කියන කාරණා, ගොන්නුද නැද්ද කියන කාරණා අදාළ වෙන්නේ නැහෙනි. දෙකම එකට හම්බුනොත් ඔන්න හම්බ වෙනවා. දෙකම එකට තියෙන්නේ බන්ධනේ සංයෝජනේ. දෙකම එකට තියෙන්නේ බන්ධනේ සංයෝජනේ. එතකොට මේ බන්ධනේ සංයෝජනේ හරියටම දකිනකොට කළු ගුණා සුදු ගුණාට බැඳලා සුදු ගුණා කළු ගුණාට බැඳලා මේ දෙක අදාළ නැහැ බන්ධනයයි හේතු. මෙන්න මේ වගේ බන්ධනීය හරියටම දකිනකොට පටිච්චසමුප්පාදේ දකිනවා. හැබැයි දැන් ලෝකයේ පැත්තෙන් විවහාර කරන්නේ මොකද එතන අර විද්‍යාමාන වෙන කාරණාවක් එකන කතා කරන්නේ. එතකොට අර ලෝකයේ පැත්තෙන් එකට විග්‍රහය දෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ පැත්තෙන් දුන්න විග්‍රහයේදී උනත් එයාට නුවණට ගෝචර වෙන දෙයක් එක්කනේ යන්නනේ භාග්‍යතුන් වහන්සේ හැම පරියායම දෙන්නේ. එහෙනම් ඒකට ඉඩක් දීලයි බුදුරණවහන්සේ අර්ථ දෙන්නේ. ලෝකයේ තියෙන කාරණාවෙන්ම එතෙන් එහාට යන්න ඉඩක් දීලා. අන්නේ ඉඩක් දෙච්ච කාරණාවෙන් තමයි අර යෝනිසෝමනසිකාරයෙන් අනිත් පැත්තට යමු වෙන්න ඉඩ තියෙන්නේ. හැබැයි දැන් වෙන්නේ යෝනිසෝමනසිකාරයට යමු වෙනද මේක හරි සතුටින් පිළිගරන් ඒක තුළ පළපදියම් වෙන්න යමු වෙනවා. එතනින් යෝනිසෝමනසිකාරී ඉපදිලා පටිච්චසමුප්පාද දර්ශනයට යන්න දුන්න විග්‍රහයට එතන පළපදියම් වෙලා ඉන්නවා. ඉතින් ඕක තමයි වෙන්නේ ගොඩක් වෙලාවට. පටිසමුප්පාද දර්ශනයේ එතන විග්‍රහ කරා කියන එක නෙමෙයි පටිසමුප්පාද දර්ශනයට යොමු වීම පැහැදිලි කරා. පටිසමුප්පාද දර්ශනය කියන්නේ ඇත්තටම මේ ලෝකයේ විග්‍රහයක් කියන එක නෙමෙයි දර්ශනයක් කියන එක. කෙලෙස් ප්‍රහාණය වීමේ දර්ශනයක්. ඉතින් ඒ සඳහා ඒ විග්‍රහයත් ඒකටම යොමු වෙලාමයි තියෙන්නේ. මොකද එතන ලෝකයේ පැත්තකින් කතා කරලා ඒ සත්‍ය කරා යොමු වෙන්නටයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මට කල්පනා වුණ කාරණයක් තමයි දැන් මෙතන අත් වශයෙන්ම මේකේ අර
පොදු රටාවක් තියෙන එක මේකේ හැම වෙලාවෙම ඉස්මතු වෙනවා වගේ හිතෙනවා. දැන් උපාදානය කියන එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි කෙලෙසේ. ඒක ඉස්මතු කරගන්නේ නැතුව ඒකට ගෝචර වෙච්ච පැතිවලට හරි පුජ්‍යලයාගේ පැත්තට හරි යොමු වෙනවා. එතකොට අර සංකල්පීය ස්වරූපයකින් විතරක් මේක කෙලවර වෙනවා. අර මූලික ප්‍රශ්නය අහු වෙන්නේ නැතුව. දැන් ඒ වගේම ස්වභාවයෙන්ම නේද ස්වාමීන් වහන්සේ දැන් අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරා. මේකේ අර සැප දුක් උපේක්ෂා විඳීම් පැත්තට යනවා. අර වේදනාව කියන එක අහු වෙන්නේ නැතුව. දැනගත් දේ කෙරෙහි යනවා දැන ගැනීමට යන්නේ නැතුව. ඒ වගේ අර පොදු රටාවක් මේකේ හැමතැනම ඉස්මතු වෙනවා නේද ස්වාමීන් වහන්සේ? පොඩ්ඩක් ඒ පිළිබඳව වහන්සේ නැවත කරුණු කියනවා. තෙරුවන් සරණයි. ඔව් ඇත්ත. භාග්‍යවතුන් වහන්සේ පෙන්වන සියලු පරයයක්ම හේතුඵල න්‍යාය පදනම් කරගෙන ඊතරවන විග්‍රහයක් පැහැදිලි කරනවා. කොහෙන් ගත්තත් විග්‍රහ විවිධ විදිහට පැහැදිලි කරලා පෙන්වන්නේ යථාර්ථය ගොඩක් නෙමෙයි. යථාර්ථයේ සත්‍ය එකයි. සත්‍යද ගොඩක් නැහැ. එතකොට හැබැයි මේ සත්‍යවලට යොමු වෙන පැති විග්‍රහ කරලා පෙන්නනවා. මෙන්න මේ සඳහා තමයි මේ සියලු විග්‍රහ අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් අපි හැම පැත්තෙන් කොහෙන් ගත්තා දැන් ඇත්තටම දැන් අර ලෝකේ මට්ටමින් තියෙන ගොරෝසුම දෙයට වඩා සියුම් කාරණාවකත් ගැඹුර. සියුම් කාරණාවකත් යථාර්ථය. ගොරෝසු කාරණාවක යථාර්ථයත් සියුම් කාරණාවක යථාර්ථයත් දෙකේම යථාර්ථයමයි. හැබැයි අර සියුම් කාරණාව දෙත් යථාර්ථය නැත් ගොරෝසු කාරණාවෙත් යථාර්ථය නැතුව ගොරෝසු කාරණාව ඉක්මවලා සියුම් කාරණාවකට ගිහිල්ලා ඒක ගොරෝසු දෙයට සාපේක්ෂව සියුම් නිසා එය හරි කියලා පිළිගන්නවා. එහි යථාර්ථයට යොමු වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධේ පටිසමුප්පාදේ ධාතු ආයතන කියලා මේ ගෝචර කරුණු වල විග්‍රහ කරලා දෙන තැනදී පටිසමුප්පාදය කියන කාරණාව ගොඩක් සියුම්, ගොඩක් ගාම්භීරයි, ගොඩක් ගැඹුරුයි. එතකොට ඒ ගැඹුරු බව විග්‍රහ කරන්න ගියත් අර ගොරෝසු අපි කතා කරොත් ප්‍රකට වෙන තැන ඉඳලා අධ්‍යක්ීම කියන කාරණාව ඉඳලා දැන් පංචපාස්කන්ධයක් ගෝචර වෙනකොට ලැබිච්ච කාරණාව ඉඳලා ධාතු ටිකක් ගෝචර වෙනකොට ලැබිච්ච කාරණාව ඉඳලා කතා කරගෙන යනකොටත් එතන තියෙන කාරණාවෙත් අපි අපට යම් කිසි විදියකට ගැළපෙන දෙයක් අතහැරලා යනවා. හැබැයි ඒක කියපු යථාර්ථවාදී බවට යන්නේ. ඊට පස්සේ ඒ කාරණාවට වඩා විග්‍රහයත් පැහැදිලි කිරීමත් සියුම් පැත්තක් තියෙනවා. මේ සියුම් කාරණාව අර කාරණාවට වඩා ශ්‍රේෂ්ඨ නිසා එතෙන්ද ගිහිල්ලා පළපදියම් වෙලා හරි දැන් මේක තේරෙනවා කියලා. හැබැයි එතනත් පෙන්නනවා ඒ කාරණා තුලත් ගැඹුරු අර්ථයක්. ඒකට යමු වෙන්නේ. නමුත් අරට වඩා ශ්‍රේෂ්ඨ නිසා ඒක හරි කියලා ගන්නවා. හැබැයි කොතෙන්ද ගියත් තියෙන්නේ අර යථාර්ථය පෙන්නපු ඒ කාරණාවටම යමු වෙන එක. රූපණීය විදීම, හඳුනා ගැනීම, සකස් වීම, දැන ගැනීම, උපාදානීය බැඳීම, විදීම, ඇලීම මෙන්න මේ කරුණ. දැන් ඒක නම් තව ඉස්සරහට ගොඩාක් සියුම් වෙනවා. මොකද අර කාරණාව නම් අපට භෞතික මානසිකයි නැත්නම් අර නිකම් මේ ප්‍රකටව හම්බ නොවන්නක් කියන කාරණා අපට සාමාන්‍යයෙන් ලෝකයේ මට්ටමින් හරි හම්බ වෙනවනේ. යම් කියන්නේ මූලික මට්ටමකට හරියට හිතන්න ගත්තාම උපාදානයේ භවය මෙන්න මේ කාරණා ටිකක් හම්බෙන්නේ කියන කාරණාවක් හරි ඒ කියන්නේ ලෝකයේ මට්ටමට හම්බ වෙන්නේ නැති හාදයක්. නමුත් දැන් ඉතින් පස්සේ ආය විග්‍රහ කරන්න යනකොට ආයතන මේ නාම රූප ආදී වශයෙන් ඉතින් එව්වා දැන් ඒ විග්‍රහ කරන්න තවත් ගැඹුරු දෙයක්. දැන් ඒ දේවල් අපට ආයේ ලෝකේ මට්ටමේ තියෙන දෙයකට ගැලපෙනවා. අපි කොහෙන් ගත්තත් ඒකට වඩා සියුම් පැත්තකට යන්නේ නැතුව අපි ඒක අහපව අපේ කෝණයට දාගෙන බලන්න යනවා. ආයෙ අර ගොරෝසු මට්ටමකට ගිහිල්ලා එතෙන්න ගලපන්න යනවා. හැබැයි එතනින් එහා තව සංඛාර අවිද්‍යාව විග්‍රහ කරනකොට තව ගොඩක් ගැඹුරුයි. නමුත් අපි හැම වෙලෙම අපි අර මුලින්ම ගලපන්න ගිය තැනටම ආයෙ ගලප යන්න යනවා. ඉතින් ඒ නිසා දැන් මේ විග්‍රහ කරපු පෙන්නපු මේ කාරණා තුළ මේ තියෙන ගැඹුරත් එහෙනම් මේ ඇස රූප නැත්නම් සලආයතන කියන විග්‍රහය පටිච්චසමුප්පාදයේ තුලදී
මේ පැහැදිලි කරන පැහැදිලි කිරීම කොහොම ගැඹුරකට යයිද? විශාල ගැඹුරකට යනවා. හැබැයි මොන කාරණා පැහැදිලි කරත් ඒ සෑම තැනකම පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අර ඒ කාරණාවෙම අර්ථය. සැබෑම අර්ථය. ඔන්න ඔය අර්ථයට තමයි යන්න බැරිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇයි අර්ථයට යන්න බැරි වෙන්නේ? අපේ මේ පැත්තෙන් කෙලෙසයක් එනවා මේක වහන්න. මොකද්ද කෙලෙසය? තමා දන්න තමාට වැටෙන තමා මෙන්න මේ කාරණාවක් එනවා වහන්න. ඇවිදිලා වහනවා. මේ කියන්නේ උපාදානයනේ. මේ කියන්නේ භවයනේ. මේ කියන්නේ සලායතනෙනේ. මේ කියන්නේ විදීමනේ. මොකද්ද මේ එන්නේ? තමාම ඇවිදිලා වහනවා. ඊතර වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ පැත්තක තමා ශ්‍රේෂ්ඨයි. බුදුරණවහන්සේ කිව්ව දේ තමා දැක්කා. එන්නේ නැහැ. මෙන්න මේක තමයි ප්‍රබල. ලෝකයේ මට්ටමින් ලෝකයේ තුලත් මේ කෙලෙස් වගුරේ වැగిරෙන්නේ. ලෝකයේ අපි ගත්තොත් දේශයෙන් එකට එක කිරීමෙන් මාන්නෙන් උද්දච්චකමෙන් දැඩිකමෙන් වංගකමෙන් මේ මහා කෙලෙස් ගොදුරෙත් වැగిරෙන්නේ. ඊට පස්සේ ඒ කෙලෙස් අපි ගොරෝසු මට්ටමින් ඒවා එන්නේ නැතුව අපි මේ දහම් කාරණාවක් අල්ලගෙන හරි මොන වගේන් හරි Tamante ඒ හම්බෙන කාරණාවක් සියුම්මත් ඒ කෙලෙසෙන්ම වැగిරෙනවා. වෙනසක් නැහැ. ඇයි වෙන්නේ? ඒ කෙලෙස් එක මේ ප්‍රධාන වශයෙන් මේ තමා කියන කාරණාව එක්ක මේ සසර පැවැත්ම. එහෙනම් හොඳට බලන්නකො හිතලා අපි අර සක්කාය දිට්ඨි 20යි අනම් මනන් ලේබල් කරගන්න නැතුව අහපු ධර්මයේ වටහා ගැනීමට තමා බාධා වෙලා නැද්ද? නිවන් දකින්න නෙමෙයි. අහපු ධර්මයේ වටහා ගැනීමට තමන් බාධක වෙලා නැද්ද? එහෙනම් නිවන් දකින්න නැතුව ධර්මයක් හරියට අහන තැනටත් ප්‍රශ්නේ තමා වෙලා නැද්ද? ප්‍රශ්නේ තමා වෙලා. එහෙනම් මේ තමා කියන ප්‍රශ්නේ තියෙන වැරද්ද තියෙන ලොකු මහ විශාල බව භාග්‍යතුන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය ඔස්සේ ඉස්මතු කරපු එක කොච්චර සාධාරණද? කොච්චර ප්‍රශ්නයක්ද මේ තමා? මහ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ දුරු කරන්න භාග්‍යතුන් වහන්සේ දුන්න ධර්මයටත් තමාම දාගෙන ධර්මයට එන්න ඉඩ දෙන්නේ නැහැ. කොච්චර සක්කාය දිට්ඨිය ප්‍රබලද? ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නයක්ම තමයි තියෙන්නේ කොහෙන් ගියත් එතෙන්නම කරකැවෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තවත් කරුණක් අද මේ දේශනාවේ ඉස්මතු වුණා. මට ඒක ආපෝ වහන්සේ ලව්ව පොඩ්ඩක් කතා කරන්න කැමතියි. දැන් අර පිළිකාවක් හැදිලා ඇඟේ තියෙනවා අපි දන්නේ නැහැ. හැබැයි අපිට ඒ ගැන පිළිකාව පිළිබඳව දුකක් නැහැ. පිළිකාව දැනගත්තට පස්සේ ඔන්න අපිට පිළිකාව හැදෙනවා. ඒකේ අනිත් පැත්ත කියනකොට තමයි ඒකේ මම හිතන්නේ තවත් ලස්සන කාරණයක් ඉස්මතු වෙන්නේ. කෙනෙක් ඉන්නවා එයාට ඇත්ත වශයෙන්ම පිළිකාවක් නැහැ. හැබැයි එයාට මොකක් හරි පරීක්ෂණ දෝෂයක් හරි වැරදි විග්‍රහයකින් අපි කියමු X-ray එක තිබ්බ මොකක් හරි සලකුණක් දැකලා මේක පිළිකාවක් විදිහට මේ රෝග විනිශ්චයකට ආවොත් ඇත්ත වශයෙන් පිළිකාවක් නැති. නමුත් එයාට ඔන්න පිළිකා දුක හටගන්නවා. එතකොට මේ දැන ගැනීම එයාගේ වැරද්දක් නේ. ඒ හරි දැන ගැනීමක් නෙමෙයි උනේ. ඒක පස්සේ දැනගත්තොත් මේක පිළිකාවක් නෙවෙයි කියලා එතකොට එයා වෙනස් වෙලා යනවා. හැබැයි දැන් අපිට තේරෙනවා අර දෙවෙනි අවස්ථාවේ පිළිකාවක් නැති අවස්ථාවේ දැන ගැනීම එයාට පිළිකා දුක හටගත්තා. ඒ දැන ගැනීම ඒ වැරද්දම නේද ස්වාමීන් වහන්සේ අර මුල් අවස්ථාවේ සිදු වුනේ. ඒ කියන්නේ මේ දැන ගැනීම කියන එක එතකොට වැරදි. මේකේ තියෙන ලොකු මුලාවක් අසත්‍යයක් ඒක මත නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන කාරණේ ඉස්මතු වෙනවද නේද කියලා මම දැනගන්න. තෙරුවන් සරණයි. ඒක ඇත්ත. ඇත්තටම ඒ දැනගැනී දැන් ඒ කරුණෙන් ඒ උදාහරණයෙන් පෙන්නපු කාරණාවෙන් හොඳට ඉස්මතු වෙන දේ තමයි දැනගැනීමේ වැරද්ද, විඥානයේ වැරද්ද, දැනගැනීමේ වැරද්ද. දැන් දැනගත්ත දේ අදාළ නැහැ දැනගැනීමේ වැරද්ද. එතකොට මේක අපි හැම වෙලෙම හොයන්න ගියොත් ලෝකයේ අධ්‍යක්ීන් ලෝකේ මොන ප්‍රශ්නයක්ද ලෝකයේ තියෙන්නේ සියල්ලම
ඒ කියන්නේ අපි දැන් ඒක ගන්නකොට ආපහු අපි යන්න ගන්න ගියොත් එහෙම ඒ දැනගත දේ වැරදි, ඒ දැනගත දේ වැරදි, ඒ දැනගත දේ වැරදි කියලා දැනගන්නවා. ඒ දැනගත දේ වැරදි, ඒ දැනගත දේ වැරදි, ඒ දැනගත දේ වැරදි කියලා දැනගන්නවා. වැරදි බව දැනගත්තා කියලා දැනගන්නවා. ඒතර බලන්න කොහෙන් ගියත් ආයේ දැන ගැනීමකට අහු වෙනවා. එහෙනම් සැබෑවට මේ දැන ගැනීමේ තියෙන බොරුව, මුලාව, මායාව භාග්‍යතුන් වහන්සේකට මායාවක් කියලා විස්මතු කරේ ඒකයි. ඉතින් මේ උදාහරණ තුලින් ගොඩාක් ඉස්මතු කරලා ප්‍රකට වෙලා අපට හම්බ වෙන්නේ ඒ කියපු කාරණාව යථාර්ථය. ඒ සත්‍යවාදී, ඒ සත්‍ය ස්වභාවය. දැන් බලන්න ඔන්න ඔය විදිහේ අපට චින්තනයක් ඔස්සේ ඒකටම ආයේ ලෝකයට ගිහිල්ලා මනින්න නැතුව, ආයේ තමන්ගේ පැත්තට ගිහිල්ලා මනින්න නැතුව, ඒ භාග්‍යතුන් වහන්සේ විතරක්ම සරණ ගිහිල්ලා. ලෝකයේ මොන ඇත්තක් තිබුණත්, මට මොන සත්‍යයක් තේරුණත්, භාග්‍යතුන් වහන්සේ කියපු තැනට විතරක් ගිහිල්ලා අර තමා සහ තමාට ගෝචර ලෝකයට යමු නොවි මේක බලන්න යමු වෙනකොට ඇත්තටම මේ ධර්මයේ තියෙන සුන්දර බව ඒක අසාමාන්‍යයි. අන්න එතෙන්ද යමුනහම ආය අර මනින්නේ මොකකටද? මනින්න ඉස්සරලා අපි තේරුම් ගන්න අපේ ලෝකේ උදාහරණයකින් යනවා. ආයේ ඒකෙන් පෙන්නපු දහම් පරයයට වෙනකොට ආයේ මනින්න මොකටද අපි යන්නේ? තමා හෝ තමාට අයිති දේ තුලින්. අදාළ නැහැ. ඒක ඔස්සින් යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ උදාහරණය ඇත්තටම එකත් එක්ක අපිට උඩ තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි උදාහරණයට ගිහිල්ලා උදාහරණේ දහම් පරයයට ඇවිල්ලා ඒ දහම් පරයය තුළ විග්‍රහ කරගෙන යනකොට ආය හව ලෝකෙට පනින්න තමා සහ තමාට අයිති ලෝකයේත් එක්ක මනින්න යන්න හොඳ නැහැ. එහෙම යමුනහම අපව මොකද වෙන්නේ? තමා සහ තමාට අයිති ලෝකෙ ගිහිල්ලා ආය මුලාවකටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක අපට ගොඩාක් හොඳයි ඒක තේරුම් ගන්න. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ එතන මට තව වෙන පැත්තක් ගැන අදහසක් ආවා ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම හිතමුකෝ කියපු උදාහරණයකින් ඔන්න දැන් මේවා ඔක්කොම එපාලා මැරෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. ඉතින් ඒතකොට ඒ වගේ කෙනෙකුට පිළිකාවක් කියලා දැනගන්න එක හොඳයිනේ. ඒක මැරෙන්න ආසාවෙන් ඉන්නේ. එතකොට ඒ දැනගැනීම යට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතකොට මට හිතෙන්නේ නම් දැනගැනීම කියන එක වැරදි කියන එකටත් එහා ඉස්සල්ලාම කරන්න ඕනේ මේ කොහොමද දැනගැනීම තමන් උනේ නැත්නම් දැනගැනීමෙන් තමන් හටගත්තේ. එතන දෘෂ්ටිය ඉක්මවා ගන්න ඒක සකස් වීමක් කියලා ගන්න. හරි ඉතින් වැරද්ද තියෙන එතන කියලා මුලින්ම කියන්නේ අර පාරලීක සූත්‍ර කියන විදිහට. එතන හොයන එක සාර්ථක නැද්ද ස්වාමීන් වහන්සේ ඊට වඩා පොඩ්ඩක් පැහැදිලි කරන්න. තේරුවන් සරණයි. දැන ගැනීම ගැන හොයද්දි තමයි දැන ගැනීම මං දැන ගැනීම වැරදි කියලා හම්බෙන්නේ. ඒ දැන ගැනීම ගැන හොයද්දී මන් දැන ගැනීම තමා දැන ගැනීම වැරදි කියලා හම්බෙන්නේ. තමා දැන ගැනීම වැරදි කියන කාරණාව හොයන්න යනවා කියන කාරණාවක් වෙන්න බෑ. මොකද හේතුව තමා ඉන්නවා. තමා ලැබිලා. හැබැයි දැන ගැනීම දැන් අපි ගත්තොත් මං හිතන්නේ මේ ළඟට කරපු දේශනාවක තිබුණානේ සක්කාය ගැනයි හොයන්න තියෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියන කාරණාව හම්බ වෙනවනේ. දැන් පාරලීක සූත්‍රයේදී පෙන්වන්නේ ඇත්තටම සක්කාය දිට්ඨිය එක මේක දකින්න කෙනා අර මාළුන්ගේ සූත්‍රයේ මහා මාළුන්ගේ සූත්‍රයේ පැහැදිලි කරන ආකාරයට සංයෝජන හම්බලා ප්‍රහාණය වෙන ආකාරය. මාළුන්ගේ සූත්‍රයේම තමයි පෙන්වන්නේ අර සක්කාය නිරෝධය පිළිබඳ ධර්මයට කන් යොමුනවා කියන කාරණාව. එතකොට සක්කාය නිරෝධය පිළිබඳවට යොමු කරන්න තියෙන්නේ ඒක යොමු කරන තැනදී ප්‍රතිපදාව එක්ක සක්කාය දිට්ඨිය කියන කාරණාව හම්බෙන්නේ. හැබැයි කන් යොමු කරලා හොයන්න තියෙන්නේ සක්කාය පිළිබඳව. ඒක හොයද්දී සක්කාය දිට්ඨිය තමයි හම්බ වෙන්නේ. එතකොට සක්කාය දිට්ඨිය හම්බෙ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් උදාහරණේ පෙන්නපු කාරණාවේදී බැරෙන්න කැමති කෙනා කෙනෙක් දාගන්න හොඳ නෑ මෙතෙන්. මොකද හේතුව එතනදී අපි එතනදී පෙන්වන්න ඕනත්තේ ඒ දුක කියන කාරණාව කියන එක. එතකොට ඒ දුක කියන කාරණාව ඉස්මතු වෙනවා කියන එක. ඒක අර තවන්ට දැනගත්තා කියන ප්‍රකට වීම. එතකොට ඒ දැන ගැනීම මොකද්ද කියලා හොයනකොට අන්න එතන වැරද්දක් හම්බෙනවා. තමන් දැනගත්තා කියන එක වැරදි කියන එක. එතකොට හම්බ යුත්තේ නිවැරදිව දැන ගැනීම හොයනකොට දැන ගැනීම වැරදි බව හම්බ වෙන්නේ තමා දැන ගැනීම වැරදි කියන එකත් එක්ක. ඒ කියන්නේ විඥානං අත්තතව සමනුපස්සති. විඥානවන්තං වත්තාන. දැන ගැනීම තමා දැන ගැනීමෙන් තමා මෙන්න මේක හම්බ වෙනවනේ. අන්න එතකොට තමයි මේ දැන ගැනීම හොයනකොට දැන ගැනීම තමා කියන කාරණාවත් එක්ක හම්බෙලා හැබැයි හෙව්වේ දැන ගැනීම. හොයන් යද්දි හම්බුනේ
දැනගැනීම කොහෙන් එව්වත් තමා හම්බෙලානේ. ඔන්න දැනගැනීම හොයනකොට තමන් හම්බ වෙනවා. අන්න තමා දැනගැනීම කියන්නේ මෙන්න මේ කාරණා වැරද්ද හම්බ වෙනවා. එතකොට සංයෝජනෙ හම්බ වෙනවා. අන්න සංයෝජනෙ හම්බෙලා ඒක ප්‍රහාණය කරන ප්‍රතිපදාව ඒකත් එක්ක හම්බ වෙනවා. අන්න එතන තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය. අන්න දන්න දකින්න කෙනාටනේ සක්කාය දිට්ඨි ප්‍රහාණය වෙන්නේ. අන්න එතනදී සක්කාය දිට්ඨි ප්‍රහාණය. හැබැයි දැනගැනීම ප්‍රහාණය වෙන්නේ ඒ සක්කාය දිට්ඨි ප්‍රහාණය වීමදී දැනගැනීම ප්‍රහාණය නොවි තමා දැනගැනීම බව වැරදි බව හම්බ වෙලා දැනගැනීම නිවැරදිව හේතුඵල වාසයේ දැකගෙන අන්න ප්‍රඥාවෙන් දැකගෙන වාසය කරනවා. එතකොට ඊතර වෙනවා. තෙරුවන් සරණයි. එහෙමයි තමයි ගොඩක් පින්සන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ උපාදාන ගැන කතා කරද්දී උපාදානයේ කාම දිට්ඨි සීලබ්බත විදිහ කොටසක් ඒකේ විභංගයට එනවා. නමුත් තෘෂ්ණාවේදී අපි දන්නවා දැන් තෘෂ්ණාවේදී කාමභව විභව කොටස කතා නොවි ඒක එතකොට අර පුජ්‍යලයා පාදක වුණ නිසා කෙනෙක් තේරෙනවනේ. දැන් නමුත් ඒක රූප ශබ්ද ගන්ධ රස ඒ පැත්තෙන් එනවා. දැන් අර කාම දිට්ඨි සීලබ්බත කියන එක කොහොමද සමනංශ වෙනස් වෙන්නේ? අර මේ අපි වේදනාවේ සැප දුක උපේක්ෂා නොවන විදිහට තෘෂ්ණාවේ කාම භව විභවක නොවි මේ පැත්ත කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරන්න. තෙරුවන් සරණයි. දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටාබ ධම්ම කියන කොටත් අපි ගත්තොත් අපේ ලෝක පරියායෙන් අපි සමහරලාවට අපට හම්බෙන විග්‍රහයක් තියෙනවානේ. දැන් ඇහැට රූප පේනවා කන්න ශබ්ද ඇහෙනවා කියලා. එතකොට එතන විග්‍රහය ගත්තාම ඒ විග්‍රහයට කතා කරන්නේ නැහැ තණ්හාව කියලා. ඒක රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එතකොට එහෙනම් ඒ කියන්නේ ලෝකයාටම ඇත්ත වශයෙන්ම තණ්හාව කියන විග්‍රහයක් හම්බෙන්නේ නැහැ. එතන හම්බෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කියලා. හැබැයි මෙතන තණ්හා විග්‍රහ කරන්නේ ඒකත් එක්ක. තණ්හාවක් හම්බ වෙන්නේ නැහැ කතා කරන්නේ. කාම දිට්ඨි සීලබ්බත අත්වාද කියලා කතා කරනකොටත් හම්බ වෙන්නේ උපාදානයක් නෙමෙයි කාම දිට්ඨි සීලබ්බත අත්වාද. ලෝකයට හම්බෙන්නේ උපාදාන බවක් හම්බෙන්නේ නැහැ. ඒ මෙතන කතා කරන්නේ කාම දිට්ඨි සීලබ්බත අත්වාද උපාදානය. දැන් තණ්හාව කතා කරනවා දැන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියනකොට මේ තණ්හාව එක්ක කතා කරන දැන් අපි භවය. භවය කතා කරන තැනදීන් පැවැත්ම කියන එක. විභවය කතා කරද්දී නොපැවැත්ම කියන එක. එතකොට මේ කාරණා තුනත් හරියටම ගත්තොත් මේ කරුණ දැන් අපි ගත්තොත් වෙන් වෙන් වශයෙන් කතා කරාම මේකේ තියෙනවා ලොකු ගැඹුරක් තේරුම් ගන්න. මේකට තණ්හාව කියන වචනේම නිර්වචනය හරියට දැම්මොත් ඒකේ සියලු විග්‍රහය එක්ක යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත සත්ත සත්‍රාවේ නන්දිනී. ඔන්න කෘත්‍යය. මේ කෘත්‍ය පෙන්නලා තමයි කාම භව විභව. එතකොට මේ කාම භව විභව කියනකොට මේක තණ්හාව එක්කම විග්‍රහ වෙන තණ්හාව එක්කම කතා කරලා කාමයන්ගේ කාමයන්ට ආසාව පැවැත්මට ආසාව. දැන් අපි ගත්තොත් කාමයේ කියලා කතා කරනකොටම කාමයේ කතා කරන සංකල්පමීය රාගයක් කියලා. කාමයේ කතා කරනකොට භවය කතා කරනකොට භවය තුලදීම දැන් ඒක නම් ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම කාමයේ කියන එක තමයි හම්බ වෙන්නේ. මොකද අනිත් දේවල් එකක්වත් හම්බෙන්නේ නැහැ. ලෝකේ කතා කරද්දි භවය කියන එකත් ලෝකයට ගෝචර නැහැ. විභවය කියන එකත් ගෝචර නැහැ. නමුත් ගෝචර කාමයේනේ. කාමයේ ගෝචරයි කියනකොටම සංකල්පමීය රාගය කියන කාරණාව හම්බ වෙලා. කාමයේ කියනකොට. නමුත් අපි රූපය කියනකොට ඒකට හම්බෙන්නේ ආසාවක් කියලා. සද්දය කියනකොට ආසාවක් කියලා හම්බෙන්නේ. ගන්ධය කියනකොට ආසාවක් කියලා හම්බෙන්නේ. ගන්ධයට ආස කිරීම මිසක් ගන්ධය කියද්දිම ආසාව කතාවක් ඇදලා නැහැ. ඒ කියන්නේ අර ගන්ධයට ආස කිරීම කියනකොට කාම කියන ආසාවත් එක්ක නියම වෙන්නේ. ගන්ධය ආසාව කියන තැනදීම ඒක ආසාවක් කියන කාරණාව ලෝකයට හම්බෙලා නැහැ. එතකොට කාමයේ උපාදානයක් කියනකොටම කාමයේ උපාදානයක් කියනවනේ මේ කාමයේ ආසාවක් කියන එක නෑ සාධාරණයි. සංකල්ප විරාගයක් කියන එක. කාමයේ කියන නිර්වචනයම. උපාදානයක් කියන එක නෙමෙයි හම්බෙලා තියෙන්නේ. දිට්ඨිය කියන කාරණාව, සීලබ්බතය කියන කාරණාව, අත්වාදය කියන මේ සියලු දෙයක්ම හම්බෙලා තියෙන්නේ උපාදානයක් කියන එකක් එක්ක නෙමෙයි. නමුත් බුදුරණවහන්සේ මෙතන ඒ හම්බ වෙච්ච ඒ කාරණාව ඒ ලෝකයාට හම්බ වෙන දෙයට එහාගේ විග්‍රහයක් පැහැදිලි කරන්නේ.
නමුත් කාමයේ කියන භවවිභව නම් කොහොමද හම්බෙන්නේ නැති විග්‍රහයේදීම හම්බෙන්නේ නැහැ. භවවිභව කියන කාරණා තණ්හා කතා කරන්න ගියාට. නමුත් කාමයේ කියන කාරණා කතා කරද්දී හම්බ වෙනවා. කාමයේ කියන සංකල්ප විරාගය. ඒක පුජ්‍යලයට ලෝකේ ගෝචරයි. ලෝකෙටම හම්බෙන්නේ. හැබැයි ඒකත් කතා කරන්නේ අර මූලික කොටසත් එක්ක. ඒක එක්කයි ආයුත්තේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ අර කතා කරන හැම තැනම කාම දැන් අපි කියයි චක්කු සම්පස්සජා වේදනා. කොහෙද වේදනාවක්? අනුම සම්පස්සයත් විදි එකක්වත් නිර්වචනයක් ලෝකෙට හම්බෙලා නැහැ. සම්පස්සයක්වත් එකක්වත් හම්බෙලා නැහැ. දැන් අර මූලික කාරණා ජරා මරණ කියන එක නම් හම්බ වෙනවා. ඇත්තටම හම්බ වෙනවා. නමුත් මේ කිසිම කියන කාරණාවකදී ඒ කියපු අර්ථයට හම්බෙලා නැහැ. අපි මේකට දාගන්නවා. ඒක නිසා කාමයට බැඳීම. ඇයි අපට ඕන නැත්තේ කොහොම නිර්වචනය දාගන්නනේ. අන්න කාමයක් තියෙනවා ඒකට බැඳෙනවා. කාම බැඳීම කියන එක නෙමෙයි. රූප තණ්හාව, රූපයට ආසා කිරීම. අන්න ඕකට යනවා. හැබැයි ඒක නෙමෙයි රූප තණ්හාව පැහැදිලි කරන්නේ. එතකොට එහෙනම් ඇයි ඒකේ තණ්හා විග්‍රහයක් එදිලා නැහැනේ. ඒ නිසා අපි ඒකට දාගන්නවා. හැබැයි රූප තණ්හාවම කියනකොට, කාම උපාදානියම කියනකොට අන්න එතකොට ඒකට කියන ඒක කියන නිර්වචනය එන්නේ නැහැ. මොකද ඒක කියන නිර්වචනයකොටම උපාදානයක් නෙමෙයි කතා වෙන්නේ. ඒකට උපාදාන වීම කියනකොට උපාදානයක් කතා කරගන්න තියෙන ලෝක පරියයෙන් ගත්තාම. නමුත් මෙතන කතා කරන්නේ ඒක උපාදානය කියලා. රූප තණ්හාව කියලා. ඉතින් ඒ නිසා එතනත් ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. අපට ඒක තවදුරටත් කතා කරන්න පුළුවන් වෙයි. මේක සම්බන්ධයෙන් හෙට දවසේ තව ටිකක් ප්‍රශ්න අහුවනම් හොඳයි. ඊට පස්සේ හොඳයි එහෙනම් මේ අද දවසේදීත් මේ කාරණා ගොඩක් අපි සාකච්ඡා කරලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අසාමාන්‍ය ශාස්ත්‍රෝත්වය දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝත්වය නිවන් මඟ පෙන්වන ශාස්ත්‍රෝත්වය අසමසම ශාස්ත්‍රෝත්වය ඒ සත්‍යවාදී බව ඉස්මතු නැති ඒකාන්ත සත්‍යයි ඒ ධර්මයේ ගැඹිරත්වය දුද්දස දකින්න අමාරු බව ඒ උතුම් සත්‍යානුභව ඉස්මතු වුණා. එවැනි ප්‍රතිපදාවකට යොමු වෙන සුපටිපන්න ආදී ගුණයන්ගෙන් යුතු බව කියන ඒ සංඝ ගුණ ඒ සත්‍යානුභව ඉස්මතු වුණා. ඉතින් මේ කාන්තිය සත්‍යයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් සත්‍ය ධර්මයේ ඒ විදියටම කොහොමද තියෙන්නේ කියලා සාකච්ඡා කරන්නයි මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මගේ අදහසක් කිසිම විදියකින් මම ඉස්මතු කරන්න කැමති නෑ. ඉතින් ඒත් සත්‍යයි. ඒ වගේම අපි මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණයෙන් රැස් කරගත් නැත්නම් ලැබිච්ච උතුම් බුද්ධාමි උතුම් ප්‍රීතිය ඒ පුණ්‍ය ශක්තිය ඒ සියලු ආනුභාවී ඒ වගේම අපි ලෝක සත්වයා කෙරෙහි දකින කරුණා මෛත්‍රිය ආදී ඒ ගුණ ධර්ම මේ සත්‍යානුභවයේ අපගේ කෙලෙස් නැත්නම් මේ කෙලෙස්යන් දුරු කරන්න දරන වීරිය මේ සියලු සත්‍යානුභව බලයෙන් ලෝකයට ශ්‍රී ලංකාදීපයට උදා වී තිබෙන මේ කොරෝනා වසංගත බිය දුරු වී සෑම දිනාට සතුටින් වාසය කරන්න හැකියාව ලැබේවා. ත්වන් සරණයි.